හරි දියසෙන්ගේ හඳහනේ මැරෙන දවසක් නෑ. ඉන්දියාවේ ලංකාවට ආවා කියන එක ඇතුළේනේ තියෙන්නේ. විජේ රජුරුවත් එක්ක මේ මෙච්චර සේනාවක් ආවා. ඒගොල්ලෝ තමයි අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ ඔන්න ඕක. හරි අපිට වඩු වැඩ උගන්වුවේ ඒගොල්ලෝ. ඊළඟට ගොඩනැගිලි හදන්න ඉගන්වුවේ ඒගොල්ලෝ. ඒ කියන්නේ ඉන්දියාව තමයි පොර. අපි ඒගොල්ලොන්ගෙන් හැමදේම ඉගෙන ගත්ත මිනිස්සු જાතේ. නමුත් ඇත්ත කතාව ඕක නෙමෙයි. මම රාවණ නම් මගේ මේවක තිබ්බ තැන මං දැනගන්න එපා. ඈ? එතකොට මගේ මොකක් හරි තියෙන තැන් ටික දැන් ඔප්පු කරන්න පුළුවන් නේද? මෙච්චර මේක මිත්‍යාවක් කියන එළියට පෙන්නන්න වෙලාවේ එළියට ඇවිල්ලා පුළුවන් නේ ධනුස්. දැන් රාවණගේ අක්කලා නංගිලා මාමලා ආච්චිලා සීයලා ඔක්කොම ටික ඉන්නවනේ. මේ කට්ටියම එක්කහුව වෙලා මගේ මේක මෙතන තියලා තිබ්බේ. මේක මෙතන තියලා මෙන්න මෙතන. තාමත් අපි නුවර යනකොට සුද්ධ විදපු ගල යටින් යනවා. හරි? හැබැයි ඊට වඩා සුද්ධ ඔළුව තිබ්බ එකෙක් නා ගල විදින්නේ මොකටද? අර දැන් උඩින් හොඳට පාර හදලා තියෙන්නේ. අපි මහ ලොකුවට ධනුස් කියනවා බලුප් එක හොයාගත්තේ විදුලිය හොයාගන්නනේ බලුප් එක හොයාගත්තේ. එතකොට විදුලිය හොයාගත්තේ මෙයා කියලා මහ ලොකුවට කියනවා. හැබැයි ධනුස් පොඩ්ඩක් ඉතිහාසය හොයලා බලන්න. කවුරුත් කතා කරන්නේ නැති ඉතිහාස මේවා. ඉතිහාස හොයලා බලන්න ධාතුසේන රජුරෝ මට මතක හැටියට. ධාතුසේන රජුරෝ තමයි හදන්නේ අකුණු සන්නායක චෛත්‍යවල. එතකොට ධාතුසේන රජුරෝ දැනගෙන තිනවා අතීතයේ විදුලි අකුණු සන්නායක කරා විදුලිය එනවා. ධනුස් මම අනාරකේකුත් කියන්න. මේකට වැඩිපුරම බනිනවා. හැබැයි බනින්නේ අර චරිතාරෝපණය කරගත්ත බොහෝ පුද්ගලයෙක් සහ ඒගොල්ලොන්ගේ කට්ටිය. අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් ධනුෂ් ඔබට වගේම මේ වෙලාවේ ධනුෂ් ලොක් එක එකතුලා ඉන්න සිළු දෙනාටම කතරගම දෙහම්දුරගේ කඩවත දෙහම්දුර පිටාසුරාද ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශබන්දු හෝමාගම වික්‍රමාරච්චි වෙද මහත්මයා. අපි මුලින් සාකච්ඡාවක් කරා එතුමත් එක්ක. ඒ සාකච්ඡාවේ දීර්ඝ වශයෙන් අපි යම් කරුණු සාකච්ඡා කරා. ඔබ එහි මං හිතන්නේ අන්තර්ගතයේ මුළු සාකච්ඡාවම බැලුවා නම් ඔබට තියෙන ගැටලු පුළුවන් කමෙන්ට්ස් වල දාන්න. ඒ ගැටලු අරගෙන අපි ඉදිරි සාකච්ඡාවල ඒ පිළිබඳව සාකච්ඡා කරනවා කියන පොරොන්දුවත් ඔබට ලබා දුන්නා. අපි ඒ සාකච්ඡාවම එක්තරා කොටසකින් මේ සාකච්ඡාව ආරම්භ කරන්න මට හිතුණා. වෙද මහත්තයා අපි එහිදී එක්තැනක සඳහන් කරා මේ අදුෂ්මාන බලවේග ගැන. ඒත් එක්කම මේ ශබ්ද තරංග හරහා විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරා කියන එක. අපි හොඳාකාරවම දන්නවා අපේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය ආව කතා හරි මේ කටකතා වලින් ආව ජනශ්‍රුති ආශ්‍රිතව තියෙන දේවල් වලින් හරි අපි දන්නවා අපේ ආදි මුතුන් මිත්තෝ මේ ශබ්ද තරංග වලින් විශ්ව ශක්තියත් එක්ක. ඒ කියන්නේ ආධ්‍යාත්මික ජීවිතය තුළ ගොඩක් දේවල් වැඩගත්තා මේ සබාදහමටත් හානි කරන්නේ නැතුව සබාදහමත් එක්ක කියන එක මම හිතන්නේ ඕනි පොඩි කෙනෙක් මේ වෙද්දි දන්නවා අපි කතා කරලා තියෙන දේවල් එක්ක. ඒතර අපි ඉතිහාසයට ගියොත් එහෙම ඉතිහාසයේ මේ විශ්ව ශක්තියත් එක්ක ගනුදෙනු කරන ක්‍රමය නැත්නම් මේ ශබ්ද තරංග මේවා කොහොමද මේ මිනිස්සුන්ගේ මනසට ආවේ? ඒ කියන්නේ මේවා ඍෂිවරු දුන්නද? එහෙමත් නැත්නම් කිසියම් හෝ මට්ටම් වල ඉන්න පුද්ගලයන්ගෙන් ලැබුණද? ඉතිහාසයේ කොතනින්ද මේ කතාව අපි ආරම්භ කරන්න සුදුසු වෙන්නේ? බරපතල තැනකට ආවේ. පටන් ගන්නකොට ධනුස් මෙහෙමයි. දැන් මුඛ පරම්පරාවෙන් තමයි අපිට හරිද? එතකොට අපේ සීයලට මුත්තලගෙන් ඔහොම අතීතෙන් ආවා. නමුත් මේකේ මුල හොයාගෙන ගියොත් ධනුස් සමහරක් අයගේ කතාව තමයි මේක ඉන්දියාවෙන් ලංකාවට ආවා. ඔක තමයි ගොඩක් අය කියන්නේ සහ ගොඩක් අයගේ දැන් ඔය ඉන්දියාවෙන් ලංකාවට ආවා කියන එක ඇතුළේනේ තියෙන්නේ. විජේ රජුරුවත් එක්ක මේ මෙච්චර සේනාවක් ආවා. ඒගොල්ලෝ තමයි අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ ඔන්න ඕක. හරි අපිට වඩු වැඩ උගන්වුවේ ඒගොල්ලෝ. ඊළඟට ගොඩනැගිලි හදන්න ඉගන්වුවේ ඒගොල්ලෝ. ඒ කියන්නේ ඉන්දියාව තමයි පොර. අපි ඒගොල්ලොන්ගෙන් හැමදේම ඉගෙන ගත්ත මිනිස්සු જાතේ. නමුත් ඇත්ත කතාව ඕක නෙමෙයි. දැන් ඉන්දියාවෙන් අපි ඉගෙන ගත්තා නම් අපිට ඊට කලින් කොහොමද අපි ගාව තියෙන්නේ ගල් යුගයක්. ඔබතුමා කියන්නේ ඉන්දියාවෙන් මේ කිසි දෙයක් අපිට ආවේ නැහැ. ඊට කලින් අපි ගාව තිබ්බා මේ සියල්ල. සියල්ල තිබ්බා. එතකොට මේ ශාස්ත්‍රයන් හැම එකම අපි පාවිච්චි කරා. ඒ කියන්නේ ධනුස් දැන් අපි ඉන්දියාවත් එක්ක ආව කියන විජේ රජුරුන්ගේ ඉන්දියා කතාව පටන් ගන්න. එතකොට මේක අපේ ඉතිහාසයේ හැමදාම ලියවෙන්නේ රජුරුවන්ට පක්ෂපාතීව. මුළු ඉතිහාස කතාවම අරගෙන කියවන්නේ. ඉතිහාස පොත් අනන්තවත් තියෙනවානේ. ඒ පොත් ඔක්කොම ඇතුලේ තියෙන්නේ රජුරුවන්ට පක්ෂපාතී ඉතිහාස කතාවක්. මේ ලිව්ව කෙනාගේ වැරද්දක්ද එතකොට? ඇත්ත ඉතිහාස කතාව නෙවෙයිද මේ ලියලා තියෙන්නේ? ධනුස් ඇත්ත ඉතිහාස කතාව ලියන්න බෑ. හැම තිස්සෙම ඉතිහාසය ලියවෙනකොට රටේ ප්‍රෞಢත්වයත් එක්ක ලියවෙන්නේ. එතකොට රටේ රාජ්‍ය නායකයා උස්සලා තියෙන එක තමයි ඉතිහාසඥයාගේ ඉතිහාස කතා ලියන එක්කෙනාගේ
යුතුයකම සහ වගකීම. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අතීතේ රජවරුන් ආවම ඉන්දියානු පාලනයට ආවම එතෙන්දී අපිට ලියවෙන්නේ අපිට ඉන්දියාව ඉතිහාසයේ ඒ කියන්නේ එංගලන්තේ අපේ යටත්වැසියන් වෙනකොට එංගලන්තේ කාලේ ඉතිහාසයේ ලියවෙනකොට ලියවෙන්නේ එංගලන්තේ අපිට මේවා දුන්නා. තේ වගාව අපිට දුන්නා. රබර් වගාව දුන්නා. කෝච්චි රේල් පාර හැදුවේ අපි ඒකනේ කියන්නේ සුද්ධ විදපු ගල. තාමත් අපි නුවර යනකොට සුද්ධ විදපු ගල යටින් යනවා. හරි? හැබැයි ඊට වඩා සුද්ධ ඔළුව තිබ්බ එකෙක් නා ගල විදින්නේ මොකටද? අර දැන් උඩින් හොඳට පාර හදලා තියෙන්නේ. හොඳට පාර හදලා තියෙන්නේ. ඉතින් එතකොට සුද්ධ මීහරකෙක්නේ. ඒ කියන්නේ සුද්ධගේ දැනුමේ තරම හිතා ගන්න පුළුවන් ගලක් විදලා පාරක් හදුවාම ඒක අපි හිතනවා ගලක් විදලා පාරක් හදුවා මාර ලොකු දෙයක්. ගලක් විදලා පාර හැදුවේ ගල විදින්න විඳපු දුකේදී උඩින් පාර හදා ගන්න තිබ්බනේ. එතකොට සුද්ධට වැඩිය මොලයක් අපේ උන්ට තිබ්බ හින්දානේ උඩින් පාර දැම්මේ. අනිවාර්යෙන්. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ දනුසු. ඒක මේ ඉතිහාසය හැමතිස්සෙම අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා. සුද්ධ මේ පාර ඊළඟට සුද්ධ තමයි රේල් පාරද. අපි මා ලොකුවට ඒව ඉගෙන ගන්න ඕනේ. එතකොට නැව් හැදුවේ සුද්ධ. නැව් සුද්ධ හැදුවට අපි ජාත්‍යන්තරයට එක්ක වෙල්දාම් කරලා තියෙනවා. එක්තරා රජවරු ඉන්දියාවට ගිහිල්ලා ඉවරලා රටවල් යටත් කරගෙන තියෙනවා. එතකොට මීට අවුරුදු ගානකට එහා අපි ඉන්දියාවේ අය පැහැරගෙන එනවා. මේ ධර්මද්වීපේ පැහැරගෙන ඇවිල්ලා වෙලා තියා ගන්නවා. එතකොට ලෝකෙ තිබ්බ දරුණුම යුද්ධ සිද්ධ වෙන්නේ ඒකත් එක්ක. එතකොට මේ දේවල් සියල්ල සිද්ධ වෙනකොට අපේ දැනුම අපි දේවල් දැනගෙන තිබ්බා. එතකොට මිනිසා මුලින්ම ධනුස් මේ ලෝකෙට බිහි වෙන්නේ ආගම. මිනිස්සු බිහි වුණායින් පස්සේ ඊට පස්සේ ආගම බිහි වෙන්නේ. ආගම කිව්වහම දැන් අපි කියනවා බුද්ධ ආගම වෙන්න පුළුවන්. ඔය ආගම එක එක ඒවා කියනවනේ. නමුත් ඇත්තම කතාව ගත්තොත් අපි මුලින්ම ආගමක් විදිහට කරේ ගස් වලට වඳින එකයි ඉරට වඳින්නේ. මුලින්ම ඉරට වැන්දේ. ඊට පස්සේ හන්දට වැන්දේ. ඒ දෙකට පස්සේ ගස් ගල් වලට වැන්දා. අපි ගස් වලට වැන්දේ. අපි නොපෙනෙන බලවේගය ගහකට වැන්දා. ගහකට වැඳලා ඉවරලා අපි පළදාව ඉල්ලුවා. අපි කැලේකට යනකොට ගහට වැඳලා ඉවරලා මේ ගිහිල්ලා එනකල් අපි ආරක්ෂා කරන්න කිව්වා. දනෝස් ඒක ඇතුලේ අපි නොදැනුවත්වම නොපෙනෙන බලවේගවල උදව්ව අපි ඒ කාලේ නම්ම ගත්තා. ඔය කරේ විශ්වයත් එක්ක ගනුදෙනු කිරීමක්ද මේ දේවල් එක්ක වන්දනාමාන කරලා? ඔව්නේ. ඉතින් ඔබ හිතන්නකෝ ගහකට වැඳලා අපි කැලේට යනවා. ගහ අපේ පස්සෙන් එනවද? ගහ මේ කැලෙන් අපි අතරමං වෙන්නේ නැතුව ගහකට අපි කොලාත්තක් කඩනවා. කඩලි වල ගහ කැලේට ඇතුල් වෙනකොට එතන තියෙන ගහක අපි එල්ලනවා. එල්ලලා වැඳලා අපි කියනවා අනේ කැලේ ඇතුළට ගිහිල්ලා එනකල් සතා සිව්පාවකින් අපිව ආරක්ෂා කරන්න කිසි කරදරයක් බාධාවක් නැතුව කැලෙන් අතරමං වෙන්නේ නැතුව එළියට එන්න පුළුවන්. අපි අහලා තියෙනවා. එහෙම කොලාත්තක් එල්ලලා ගියේ නැති අතරමං වෙනවා කියලා. සමහර කෙරුවා කෙම් ක්‍රම කියලා පුද පරම්පරාවල රැඳලා කියනවා. එතකොට සිරිපාද යනකොට තවමත් ඉදිකටු පාන ගාව අපි නූලක් ගැට ගහනවා. එතකොට මේ සිරිපාද යනකොට කටවරද්ද ගන්න එපා කියනවා. මේවා ඇතුලේ තියෙන්නේ නොපෙනෙන බලවේගات එක්ක ගනුදෙනු කිරීමක් තමයි. ඉතින් අපි ගහකට වැඳලා අපිව ආරක්ෂා කරන්න කියලා කැලේ ඇතුළට යනවා. ගහ හිතනවා මෙයා මාව ආරක්ෂා කරන්න කිව්වනේ. මාත් යන්න ඕනේ මේකගේ පස්සෙන් කියලා. ගහ එනවද අපේ පස්සෙන්? කැලේ ඇතුළට ගිහිල්ලා පාර පෙන්නලා අපිව එක්කගෙන ආපහු එනවද අතරමං වෙන්නේ නැද? නෑ. ගහට වැඳලා අපි කියනවා නොපෙනෙන බලවේග වලට කියනවා අපිව කැලේට ගිහිල්ලා එනකල් සතා සිව්පාවකින් ආරක්ෂා කරන්න. අපි ඒ වෙනුවට පුදු පූජා කරනවා. ඔය හරහා ඒ කියන්නේ මේ මන්තර ගැන නෙමෙයි කතා කරන්නේ. මේ විශ්වයත් එක්ක ගනුදෙනු කරන. ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපි දන්නවා ඒ කාලෙම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්. වෙදමහත් ඒත් එකම දැන් මට හිතෙනවා මෙහෙම ප්‍රශ්නයක් අහන්න. අපේ ආදි හෙළයෝ ඉරෙන් හඳෙන් වැඩගත්ත කියනවා. ඉරෙන් හඳෙන් උපන්න කියනවා. අපේ ආදි හෙළයෝ සූර්ය නමස්කාරය කරා කියනවා. ඇයි ඉරට හඳට මෙච්චර ගරුත්වයක් දුන්නේ? මේ ඉරෙන් හඳෙන් මොන හරි විශ්ව ශක්තියක් දැහැගත්තද? මොකද්ද මේ තියෙන ගනුදෙනුව? ධනුස් විශ්ව ශක්තිය ඉර හඳ දැන් උදාහරණයක් අපි මෙහෙම ගන්නම්කෝ. ඔබ අහලා තියෙනවද හඳ හොඳට පායන කාලෙදි සෙම වැඩි කියලා? ඒ කියන්නේ හඳේ බලයක් තියෙනව නේද? ඔබ අහලා තියෙනවද ඉර සැර වැඩි වෙනකොට අපේ හැම පිච්චෙනවා කියලා? එතකොට අපේ හැමේ පළු දානවා. එහෙම නැත්නම් අපිට විචලනයටපත් වෙනවා. ඉතින් මේක මේ අපි නොදැනුවත්වම මේවයි බලයක් තියෙනවා.
හැමෝගෙම දැන් මිනිස්සෙක් ගත්තාමත් දනොත් අපේ මිනිස්සේ ඔබ ගත්තත් මම ගත්තත් මේක බලන අයගේ වුණත් ඒගොල්ලන්ට අපි කතාවට කියනවා රැස්වලල්ලක් තියෙනවා. මේ හැමෝගෙම රැස්වලල්ලක්. ඕරා එක කියලා කියනවා. අර මේක අපි තේරෙන භාෂාවෙන් මිනිස්සුන්ට කතා කරොත් රැස්වලල්ලක් තියෙනවා. මේ රැස්වලල්ල දනොත් අපිට හරි විදිහට පාවිච්චි වෙනවා. ඒකට ඒ රැස්වලල්ල හොඳට තිබ්බොත් තමයි ඔයා මට ආකර්ෂණය වෙන්නේ. ඔයා මාත් එක්ක ආශ්‍රය කරන්නේ. ඔය රැස්වලල්ලෙන් කෙනෙක් මිය යනවද නැත්නම් එයාගේ ජීවිතේ සාර්ථකද අසාර්ථකද ඔය දේවල් බලන්න පුළුවන් දැත්තට. පුළුවන් දනොස්. ඒ කියන්නේ රැස්වලල්ල හොඳයි නම් අපි සාර්ථකයි. දැන් මම මේ තේරුම් කරන්නේ ඒක තමයි දනොස්. දැන් ඒ දාන්නේ මගේ රැස්වලල්ල හොඳයි නම් ඔයා මට ආකර්ෂණය වෙනවා. ඔයා මම ඉල්ලන දේ ඔයා දෙන්න කැමති වෙනවා. එකඟ වෙනවා. එතකොට මම ජොබ් එකකට ගියාම ඉන්ටර්විව් එකක් ඉන්නකොට ඔයා නම් ඉන්ටර්විව් එකේ ඉන්නේ මගේ රැස්වලල්ල හොඳ නම් ඔයා මාව ආකර්ෂණය කළා මේකට ජොබ් එක දෙන්න ඕනි කියලා හිතෙනවා. එතකොට මම සාර්ථක වෙන්නේ නැද්ද? මං සේල්ස් යනවා නම් සේල්ස් යන මනුස්සයෙක් නම් සේල් එකක් ගිහිල්ලා වැඩේ කරගන්න අර සමහරක අනේ මිනිහව දැක්කම ගන්න හිතුණා කියලා. ඉතින් ඒ වලල්ල හොඳයි. වලල්ල හොඳ වෙනකොට අපේ කතා විලාසයත් හොඳයි. අපි සාර්ථකයි. ඉතින් රසවලල්ල නරක වෙනකොට අපේ මූණෙන් ඒක පේනවා සමහරක. වලල්ල පේන්න ඕනේ නැහැ. අපේ මූණෙන් පේනවා අපේ මැලවිලා කරන වැඩක් හරියන්නේ නිකන් කිසිම ප්‍රාණවත් ගතියක් නැහැ. ඉතින් ඒ වගේ මේ ඒත් නොපෙනෙන දෙයක් තමයි. මේ හැමදේම අපිට පේන දෙයට වඩා දනොස් මේ ලෝකයේ මේ විශ්වයේ නොපෙනෙන දේ බලවත්. අපි නොපෙනෙන දේ හරියට පාවිච්චි නොකිරීම තුල තමයි මේ පේන දේ සාර්ථක නොවෙන්නේ. උදාහරණයක් විදිහට දනොස් අතීතේ මුතුන් මෙත්තෝ කට කහනවට කිසි දෙයක් කියලා නැහැ. කියලා තියෙන හැම දෙයක් ඇතුළෙම ලොකු අර්ථයක් සහ ඒගොල්ලෝ දැකපු අත්දැකීමක් තියෙනවා. අපි කොච්චර මොනවා කිව්වත් දැන් උදාහරණයක් විදිහට අපි වාහනයක යනකොට වාහනේ අපි එලවනකොට වාහනේ තෙල් නැතුව නවතිනවනේ. මම වාහනේ එලවපු නැති මිනිස්සෙක් නම් තෙල් නැතුව නැවතුණා කියලා වෙලා මන් දන්නේ නැහැ. මං කාගෙන් හරි තෙල් නැතුව නැවතිලා තියෙන තෙල් ටිකක් ගහුවනම් හරිය. ඒ කියන්නේ ඒක ඒ මිනිස්සු අත්දැකපු හින්දානේ අපිට තෙල් ගහන්න කියලා කියනවා. බැටරිය බැස්සාම වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ කියන එක එයා දන්නේ හින්දානේ අපිට කියන්නේ. ඒකට එයා ඒක අත්දැකලා තියෙනවා. ඒ වගේ අතීතයේ අපේ රටේ හිටපු මුතුන් මිත්තෝ ඒවා අත්දැකලා ඒවා පාඩම් හිටියට අරගත්ත නිසා තමයි මේ දේ මේ විදිහට වෙන්න ඕනේ කියලා දීලා තියෙන්නේ. අපි ඒ දේ ඒ විදිහට නොකිරීම තුල තමයි අපිට ප්‍රශ්න වැඩි. අනිවාර්යයෙන්. නැත්තම් ධනුස් ඒ දේවල් ඒ විදිහට හරියට කරොත් අපිට ප්‍රශ්න නැහැ ධනුස්. මොකද හේතුව අපි විශ්වයත් එක්ක හරි විදිහට ගනුදෙනු කරනවා නම් විශ්වය හරි විදිහට සමබර කරගෙන යනවා නම් ඇත්තටම අපිට හැදෙන්න තියෙන ලෙඩ අඩු වෙනවා. ඇත්තටම අපිට හැදෙන්න තියෙන ප්‍රශ්න නැතිව යනවා. අපි හරි සරලව සාර්ථකව ජීවත් වෙන්න පුළුවන්. අපි දියුණු වෙන එක කාටවත් නවත්තන්න බැරුව යනවා. ඔව් වර්තමානයේ අපි දකිනවා ඇත්තටම මේ සබාදහමෙන් ඈත් වෙලා මේ විශ්ව ගනුදෙනුව නැවතිලා තියෙනවා. එතකොට මේ සූර්ය නමස්කාරය ඉන්දියාවෙන් ආව එකද වේද මහත්තයා? බොහෝ දෙනෙක් කියනවා. අපි සූර්ය නමස්කාරය ගැන කතා කරොත් බොහෝ දෙනෙක් කියනවා සමහරක් වෙලාවට ඔය ඉන්දියානු බමුණු දහම එහෙම තමයි කියලා තියෙන්නේ. එහෙම තමයි සමහරු ලඝු කරලා තියෙන්නේ. මම මේක ඔබතුමාගෙන් අහන්නේ මේ සූර්ය නමස්කාරය කොහෙන්ද ආරම්භ වෙන්නේ ඔබතුමා හිතන විදිහට? ධනුස් අපි ගස් වලට වැන්දහම මිනිසුන්ට කියන්න පුළුවන් ඒක බමුණු ක්‍රමයක් කියලා. මිත්‍යා දෘෂ්ටියක් කියලා. අපි හන්දට වඳිනකොට ඒකත් මිත්‍යා දෘෂ්ටියක් විදිහට ගන්න පුළුවන්. අපි මහ පොළොවට වඳිනකොට ඒකත් මිත්‍යා දෘෂ්ටියක් විදිහට ගන්න පුළුවන්. අපි මේ විශ්වයට වඳිනකොටත් මිත්‍යා දෘෂ්ටියක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගහකට වඳිනකොට ඒක මිත්‍යා දෘෂ්ටිය. හැබැයි ඒ ගහෙන් එන පළදාව කනකොට මිත්‍යා දෘෂ්ටි නෑ. අපි ඉරට වඳිනකොට මිත්‍යා දෘෂ්ටියයි. හැබැයි ඒ ඉරෙන් අම්බෙන ඉර එළියෙන් අපි අනිත් වැඩ ටික කරගන්නකොට ඒක නැහැ. කන්න දීපු අත හපා කන જાතියක් නෙමෙයි හෙලියෝ කියන්නේ. එතකොට කන්න දීපු අතට ගෞරව කරන එක වැඳ නමස්කාර කරන එක හෙල જાතියේ අභිමානයක්. ඒ කියන්නේ කෙලෙහි ගුණ දැක්වීමක්. මේ සූර්ය නමස්කාරය මේ ගස් කොළන් වලට වඳින එක මේ මහ පොළොවට වඳින එක ඇත්තටම කෙලෙහි ගුණයක්. ඒක බමුණු ආගමක්වත් බමුණු දහමක්වත් නෙමෙයි. අපිට කරපු දෙයට ධනුස් ඔයාගේ තාත්තට ඔයා වඳිනවා නම් ගාතාව කියලා, ඔයාගේ අම්මට ඔයා වඳිනවා නම් ගාතාව කියලා. ඒකත් ඔය අරවට බමුණු මතය කියලා කියන මහා උගත්තුන්ට අම්මට වඳින එකත් එහෙම කියන්න බැරි නේ. තාත්තට වඳින එකත් එහෙම කියන්න බැරි නේ. ඇයි අපි තාත්තට හරි අම්මට හරි වඳින්නේ මේ ආගමක් විදියට හිතලාද?
නෑ ගෞරවයක් ඒ කරපු කෙලෙහි ගුණයට අපිට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි පොඩි කාලේදී වැඳලා කකුල් දෙක අල්ලලා වැඳලා ගාතාව කියලා වඳින එක. ඒක තමයි දනුස් ලොකු වුණාට පස්සේ අම්මා තාත්තා ලොකු වුණාට පස්සේ අම්මා තාත්තා අපි ළඟ තියාගෙන කන්න බොන්න දෙන්න පුළුවන්. අම්මා තාත්තට බෙහෙතක ලෙඩක් හැදුනහම බෙහෙතක් කර හේතක් කරන්න. හැබැයි අපිට පොඩි කාලේදී ඒ අම්මා තාත්තට අපිට කන්න දෙනවට අපිව හදනවට අපිට අසනීපයක් හැදුනහම ලෙඩ හැදිලා ලෙඩ ඇඳේ ඉන්නකොට නිදි මරාගෙන අපි ළඟ ඉන්නවට කරන්න පුළුවන් එකම කෙලෙහි ගුණය තමයි අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා ගාතාව කියලා වඳින එක. ඒ වැඳිල්ලත් එක්ක ඒ අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳිනකොට දනුස් වත් තාත්තා කෙනෙක් හින්දවට දැනෙනවා ඇති එක. ඒ කකුල් දෙක අල්ලලා වඳිනකොට ඒ ඇඟෙන් අමුතු රැස්වලල්ලක් විහිදෙනවා. තාත්තගේ ඇඟෙන් අම්මගේ ඇඟෙන්. ඒ රැස්වැලල්ලත් එක්ක ඒ දරුවගේ ඔළුව අත ගන්නනේ අමුතුම සෙනෙහසකින් අමුතුම ආදරයකින්. හැබැයි ওই දෙකටම වැඩිය අමුතු බලයක් දරුවට ලැබෙනවා. ආශිර්වාදය කියන්නේ ওই සියල්ල එකතු වෙච්ච දේ වෙන්න ඕනේ. අන්න හරි. අන්නේ බලය දරුවගේ අනාගත ගමනට සාර්ථකත්වයක් කරනවා. මොකද තමන්ගේ ශක්තියට තව ශක්තියක් එකතු වෙලා. අපි ඕකම තමයි ඉර වැඳලා ගන්නෙ. ඕකම තමයි හඳ වැඳලා ගන්නෙ. ඕකම තමයි පොළොව වැඳලා ගන්නෙ. අපි ගහකොළට වැඳපු හින්දා ගහකොළ වඳින්න ඒකෙන් හම්බෙන පළදාව වැඩි වුණා. අපි කුඹුරක් කොටන්න කලින් නැකත් බල්ලි වෙලා එතන වත් පිළිවෙත් කරනවා. කල්ලි වෙලා මහ පොළොවට වැඳලා වැඩේ පටන් ගන්නවා. වැඩේ පටන් අරගෙන පළවෙනි අස්වැන්න අරගෙන ගිහිල්ලා පන්සලට පූජා කරනවා. ඒ විදිහට හරි විදිහට වැඩේ කරොත් අස්වැන්න පාළු වෙන්නේ නැහැ. පාඩු වෙන්නේ නැහැ. අපේ අස්වැන්න සාර්ථකයි. අපිට පාඩුවක් නැතුව ලාභදායි අස්වැන්නක් විකුණ ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි ගස් කොළන් වලට වැඳීම ඇතුලේ අපි ලැබෙන අස්වැන්නට ස්තුති කරනවා. අපිට මහ පොළොවට සල්ලි දෙන්න බෑ දනුස්. අපිට මහ පොළොවට ගිහිල්ලා අපි හදපු පළදාව ඔයා කන්න කියලා දෙන්න බෑ. අපිට කරන්න පුළුවන් හදවතින් එකම දේ එයාට වැඳලා ස්තුති කරන එක. තව තවත් අපිට උදව් කරන්න. අද කරපු උදව්ව ඔබගේ උදව්ව නිසා මං අද දවස කෑවා. මං අද දවස ජීවත් වුණා. හෙට දවස ජීවත් වෙන්නත් ඔබගේ උදව්ව ඕනේ කියලා මේ මහි කාන්තාවට වඳිනවා අපි. ඉරට වඳිනවා. ඉරේ එළිය අපි නොදැනුවත්ව දනුස් එච්චර ඉර කිව්වහම මහා රස්මයක් මේකට ඇල්ලුවාම පත්තු වෙනවා. ගිනි ගන්නවා. ඒකින්ද මහා බලගතු කෙනෙක් විදිහට හිතලා ග්‍රීක වැසියෝ සූර්ය නමස්කාරය කරා. ඇයි ඉරට මොන හරි ඇල්ලුවාම ගිනි ගන්නවා දනුස්. එතකොට ගින්දර මවන්න පුළුවන් නම් අපිව විජලනයටපත් කළ මරන්න පුළුවන් නම් මේක මහා බලගතු පුද්ගලෙක්. ඉන්දියාවට එනකොට ඉන්දියාවත් ඒකම හිතුවා. ලංකාවේ මිනිස්සුත් ඕකම හිතුවා. හැබැයි ලංකාවේ මිනිස්සු අතීතයේදී හිතුවේ මෙයා මහා බලගතු මිනිහෙක් පුද්ගලෙක්. ඇයි අපි ලෝකතරණය කළා නෑ ඒ කාලේ. මම මේ කතා කරන කාලේ. එතකොට මේක මහා බලගතු පුද්ගලෙක්. මේ පුද්ගලයා අපිව මරයි කියලා හිතලා නෙමෙයි. අපි වෙන්නේ. මේ පුද්ගලයා නිසා අපිට එළිය හම්බ වෙන අපේ රෙදි ටික වේල ගන්න පුළුවන්. මේ පුද්ගලයා නිසා අපිට ජීවත් වෙන්න ආහාර හම්බ වෙනවා. අපි තමයි දැනගත්තේ ඉර එළිය නැති වුණොත් මේ මහා පළදාව නැති වෙනවා කියලා. ඉර එළිය නැති වුණොත් මේ මුළු ලෝකෙම අයිස් නිදියක් බවට පරිවර්තනය වෙනවා. ඉර එළිය තමයි ඉර ශක්තිය තමයි අපේ මේ ගහලෝක ඔක්කොම අල්ලගෙන ඉන්නේ. ඉර එළිය හින්දා තමයි කවදා හරි අපි විනාශ වෙන්නේ. එහෙනම් ඒ විනාශේ රැකගන්න අපි ඉරට ගෞරව කළා. ඉරට ගෞරව කරපු එක ටිකෙන් ටික අලුත් ක්‍රමවේදයන් හොයාගත්තා. හරියට දනු පොඩි ෆෝන් එක අපිට මීට අවුරුදු ගානකට කලින් ආවා ගඩොල් භාගයක්. ඕක අපි ටික හොයලා ඔර්ලෝසුව ගාවටම ගෙනාවා. අලුත් සිස්ටම් හොයාගත්තා. ඒ සිස්ටම් එක ඇතුලේ අපි ෆොටෝ එකක් ගහන්න හොයාගත්තා ඉරේ ෆෝන් එකෙන්. ඒ විදිහට තාක්ෂණය වෙනස් වුණානේ. ඒ වගේ ඉරට අපි නිකන් වැඳපු එක සූර්ය නමස්කාරය විදිහට එක එක රටවල් වල එක එක ක්‍රමවේදයන් වලට අවසානයේ අද දක්වා ඉවිල්ලා තියෙනවා. අනිවාර්යෙන්. දැන් වෙද මහත්තයා අපි කලගුණ දන්න જાතියක් අපේ ආගන්තුක සත්කාර දන්න જાතියක් මේ ඉතිහාස කතාව දිහා ඉතිහාසයේ වර්තමානයේ නෙමෙයි. ඒක තමයි මම එන්න ගියේ. එතකොට මේ කලගුණ දන්න જાතියට අපේ හිටිය මේ ඉතිහාස කතාවම අපේම සමහර ඇතම් රජවරු. දැන් සූර්ය නමස්කාරය ගත්තම ඇත්තටම මගේ ඔළුවට නෙමෙයි මේ බලන කෙනෙක්ගේ ඕනික ඔළුවට මහා රාවණ කියන නාමය එනවා. මහා රාවණ කියන නාමය වර්තමානයේ අපිට කතා කරන්න බැරි තත්ත්වකුත් උදා වෙලා තියෙනවා.
අපේම සමහර අඩුපාඩු හින්දා වැරදි හින්දා වෙන්න පුළුවන්. කොහොම වුණත් දැන් මේ රාවණ කියන නාමය මේ අපේ තිබ්බ දේවල් මේ සූර්ය නමස්කාරය අපෙන් ඈත් කරන්න මේ අපේ කෙනෙක් නෙවෙයි මේක මිත්‍යාවක් මේ කතා කරන එකත් මිත්‍යාවක් මෙහෙම වෙන්න තරම් අපේ කලේ ගුණ වර්තමානයේ වෙද්දි පිරිහිලාද කියන අපේම මුතුන් මිත්තන් අපි වන්දනාමාන කරා නමස්කාර කරා නමුත් වර්තමානයේ වෙද්දි අපේ කෙනෙක් නෙවෙයි කියලා ඈත් කරන්න තරම් අපේ මොන හරි සාර ධර්ම ගුණ ධර්ම පිරිහිලාද තියෙන්නේ එහෙම නැත්නම් මොකද්ද මේ ගැටලුව වෙලා තියෙන්නේ ධනුස් අපේ රටේ ඉතිහාස පොතෙන් ඉතිහාස වෙනස් කරන්න ඇයි කියලා ඔයා හිතලා තියෙනවා රාවණා ගැන කතා කරන එක ගැන ඔබ හිතන්න කලින් ඔබ හිතන්න ඕනේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක ඇතුලේ. ඉතිහාස පොතෙන් අපේ ඉතිහාසය අයින් කරනවා. එතකොට ඉතිහාස පොතෙන් අපේ ඉතිහාසය අයින් කරනවා. අපේ මිනිස්සු ඉතිහාසය හොයන එක නවත්තන්න උත්සාහ කරනවා. මේක ඇතුලේ තියෙන්නේ දනුස් වෙනම කතන්දරයක්. මොකද මං හැමදාම කියනවා හෙළයෝ කියන්නේ මහා ප්‍රෞಢ ජාතියක්. සුද්දා කැලේට යනකොට අර මොකද්ද වැඩේ කරගන්න අපේ මිනිස්සු টয়ලට් එකක් හදලා টয়ලට් එකේ වැඩේ කරගත්තා. හරිද? සුද්දා ගෙවල් කැලේ ඉන්නකොට අපි සත්මහල් ප්‍රාසාද හදලා ඒවයේ ස්වාමින් වහන්සේලාව නැවතුවා. අපි මහලොකුවට ධනුස් කියනවා බලුප් එක හොයාගත්තේ විදුලිය හොයාගන්නනේ බලුප් එක හොයාගත්තේ. එතකොට විදුලිය හොයාගත්තේ මෙයා කියලා මහලොකුවට කියනවා. හැබැයි ධනුස් පොඩ්ඩක් ඉතිහාසය හොයලා බලන්න. කවුරුත් කතා කරන්නේ නැති ඉතිහාස මේවා. ඉතිහාස හොයලා බලන්න ධාතුසේන රජුරෝ මට මතක හැටියට. ධාතුසේන රජුරෝ තමයි හදන්නේ අකුණු සන්නායක චෛත්‍යවල. එතකොට ධාතුසේන රජුරෝ දැනගෙන තිනවා අතීතයේ විදුලි අකුණු සන්නායක කරා විදුලිය එනවා. එතකොට කරන්ට් එක විදුලිය විසික් කරන්න චෛත්‍යයට අකුණු සන්නායක හයි කරනවා. එහෙනම් මේ මෑතකදී සුද්ධ හොයා ගන්නකොට විදුලි බල්බ් එක කරන්ට් එක අපි අතීතේ එක හොයාගෙන තියෙනවා. හරි. දොඹකරේ හොයා ගන්නවා සුද්ධ. ධනුස් හිතන්නකෝ ඔය අනන්ත අපමාන ඔච්චර ලොකු මේවා. කොහොමද මේ අපේ මිනිස්සු අතින් ඔය ගල් ඔච්චර ඉස්සුවද? එහෙනම් යක්කු වෙන්න ඕනේ. යක්කු නෙමෙයි ඒක යක්කුන්ට තපන්. මොකද අපිට මේ දොඹකරයකින් උස්සන්නත් අමාරු තරමේ මහා ගල් උඩටම උස්සලා තිනවා. එතකොට ඒ තාක්ෂණය ඊළඟට ධනුස් සුද්ධ තවමත් හොයනවා නුවර වැවට වතුර එන විදිහ. තාම හොයාගන්න බැහැ. එතකොට මේ මෙච්චර මේ බලගතු දැනුමක් සහ මේ බලගතු ඥානයක් තියෙනවා. උතන්ට එනවා අපේ කතාවල් ගත්තාම දඬුමුණ රෙත්. එතකොට අපි ඉගෙන ගන්නවා රයිට් සහෝදර අපේ ගුවන් යානේ හැදුවා කියලා. එතකොට රයිට් සහෝදර නෙමෙයි ධනුස් පළවෙනි ගුවන් යානේ හදලා තියෙන්නේ. එතකොට රාජ්‍යයක් ආක්‍රමණය කිරීම ගැන අපි ඉගෙන ගන්නවා. එතකොට පළවෙනි රාජ්‍ය ආක්‍රමණය කළා තියෙන්නේ අපි කියමුකෝ රාවණ කියලා කෙනෙක් හිටියේ නැහැ කියලා. හැබැයි ඉන්දියාව අදටත් පුච්චනවනේ රාවණව. එහෙනම් ලංකාවේ ඉතිහාසඥයින්ට නැති රාවණ ඉන්දියාවේ ඉන්නවා. ඉන්දියාව තවමත් බයයි රාවණ කොයි වෙලාවෙ එයිද කියලා. ඒ නිසා අවුරුද්දක් ගානේ මරනවා. ගිනි තියලා මරනවා. එතකොට වාල්මීකි ලියන කතාව ඇතුලේ මේ රාවණා කතාව රාවණව දුෂ්ටෙක් කරනවා. ඇයි රාවණව දුෂ්ටෙක් කරේ? හැබැයි දුෂ්ටෙක් කරන එක ඇතුලේ රාවණ ඉන්දියාව පාලනය කරා කියලා වහින් වරව කියනවා. එහෙනම් මහා බලගතු නායකයෙක්. හැබැයි මම කිව්වා ඉතිහාසයක් අපි ලියනකොට අදාළ රටට අදාළ රාජ්‍ය නායකයට පක්ෂපාතීව ලියන්න. ඉතින් ඒක ඇතුලේ වාල්මීකි රාමව පොරක් කළා රාවණාව දුෂ්ටය කරන එක සාධාරණයි. නමුත් මේක ඇතුලේ අභ්‍යන්තර කතාව කවුරුත් හොයන්නේ මේක ඇතුලේ මේ ඉතිහාස කතාව අපි ගත්තාම මෙන්න මේ ඉතිහාසයක් තියෙනවනේ ධනුස්. මේ ඉතිහාසය අපි දන්නවා කියලා දැනගෙන ඉඳීම ලෝකෙට තර්ජනයක්. නොදන්නවා කියලා දැනගෙන ඉඳීම ලෝකෙට ආශිර්වාදයක්. අර අලියාගේ තරම අලියා දන්නේ නැති තරමට හොඳයි වගේ. මොකද අලියාගේ තරම අලියා දන්නේ නැති හින්දා කූඹියට බයයි. ඒ වගේ අපි අපේ තරම දන්නේ නැති නිසා අනිත් එක ධනුස් දැන් සත්මහල් ප්‍රාසාදය හදපු අපි හරි ලංකාවේ ලොකුම බන්ට් එක හදනවා පිටරටින් කට්ටියව කියනවා හදන්න.
හැබැයි උන්ට හදාගන්න බැරුව වෙනවා. අන්තිමට ලංකාවේ මිනිස්සු තමයි මේ වේල්ල හදන්නේ. එතකොට හිතන්නකෝ තවමත් අපේ වාරි තාක්ෂණේ මේ තාක්ෂණයන් ලෝකෙට ගිහින් තියෙනවද? ලෝකෙ අපෙන් ඉගෙන ගන්නවනේ. එතකොට මේක ඇතුලේ අපේ ලොකු ඉතිහාසයක්. මේ ඉතිහාසය ඇතුළ හරි විදිහට ගවේෂණය කරොත් මේ ලෝකේ හතරෙන් තුනක්ම නව සොයා ගැනීම වල මූලිකත්වය මෙතන. ලෝකේ මැද මෙතන මේක ඇතුලේ තමයි වැඩ්ඩෝ ටික ඉන්නේ. මුළු ලෝකෙම වැඩ්ඩෝ ටික මෙතන ඉන්නේ. ඒ වැඩ්ඩෝ ටික හරි පිස්සෝ. ඒ නිසා ඒ පිස්සු නිසා උන් එකාට එක කා කොටා ගන්නවා. හරි ඕක දැකලා වෙන්නේ නැති අර සූරපප්ප කතාව හැදුවේ. අර සූරපප්පා ඉන්න ගමේ උන් කොයි වෙලාවෙත් කා කොටා ගන්නවා. හැබැයි පිටින් ආක්‍රමණයක් ආවොත් ඒ වෙලාවෙදි විතරක් එකතු වෙනවා. ඒ වගේ යුද්ධයක් ආවහම අපි එකතු වුණා. එකතු වෙලා යුද්ධ ඉවර කරා. මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඔන්න සුනාමිය ආවම එකතු වෙනවා. ප්‍රශ්න ඉවර කරනවා. හැබැයි ආපහු අපි අර සූරපප්පා එකේ ඉන්න කට්ටිය වගේම මරා ගන්නවා. ඉතින් ඒ මරා ගන්න කල් අපි කොටු වෙලා තනි වෙලා ඉන්නවා. මොකද දැන් සූරපප්පා කාටුන් එක බැලුවත් එහෙම ඒකේ අරයා මුළු ලෝකෙම අල්ලනවා. ලෝකෙම දියුණු වෙනවා. හැබැයි සූරපප්පගේ ගම දියුණු වෙන්නේ නැහැ. දියුණු වෙන්නේ නැත්තේ අපි කා කොටා ගන්න නිසා. ඉතින් ඒ වගේ අපිත් අපේ මේ දූපත ඇතුලේ අපි කා කොටා ගන්නවා. ඉතින් ඒ කා කොටා ගන්න තාක්කල් අපි සාර්ථක වෙන්නේ නැහැ. ඒ සාර්ථකත්වයට යන්න නම් අපේ ඉතිහාසය දැනගත්තොත් අපි සාර්ථක වෙන්න පුළුවන්. අපේ දැනුම අපිට මොකද දනුස් අපේ හැම මිනිහෙක්ම අපේ ලේවල අපේ ජාන ඇතුළෙම තියෙනවා දනුස් මේ හැකියාව. මං හිතන්නේ ඔබතුමා ඒ කිව් එකට සාක්ෂි අපි වර්තමානයේ දැක්ක කොරෝනා වසංගතය වෙලාවේ අපි ඔක්කොම එකතු වෙච්ච වෙලාවේ නව නිර්මාණ කීයක් බිහි වුණාද? නව නිර්මාණකරුවන් කී දෙනෙක් බිහි වුණාද? අලුතෙන් හිතන්න පටන් අරගෙන අලුත් දේවල් කරන්න ඕනේ කියලා මිනිස්සු කොච්චර හිතන්න පටන් ගත්තද? හැබැයි සාමාන්‍ය තත්ත්වයටපත් වුණාට පස්සේ ආයේ ඒ දේවල් ටික ටික නැති වෙලා වලපල්ලට ගියා. අනිවාර්යෙන්. එතකොට වෙද මහත්තයා ඇත්තටම මෙතන දනුස් එතන ප්‍රශ්නයක් තියෙනවා. නව නිර්මාණ බිහි කිරීමේදී ගැටලුව තියෙන්නේ ඒ නව නිර්මාණ මේ සමාජයට පැමිණීම ජනතාව බාර ගන්න කැමති නැහැ. අපි මහලෝකර කොච්චර දේවල් කරත් කිව්වත් ලංකාවේ මිනිහෙක් හැදුවා කිව්වහම ඕක ගන්න පොඩි අදිමාදියක් තියෙනවා. අපිට ඇමරිකාවෙන් ආවා කිව්වොත් එංගලන්තෙන් ආවා කිව්වොත් කුණු ගොඩක් හරි කමන්නේ ගන්නවා. හැබැයි ලංකාවේ මිනිහෙක් හැදුවා කිව්වහම අපි ඒක ගන්න අදිමති කරනවා. ඒ තුල අර මිනිස්සයා අසාර්ථක වෙනවා. ඒ තුල ඒ මිනිස්සයාට සල්ලි නැතු යනවා. ඒ තුල ඒ මිනිස්සයාට ලොකු ගමනක් යන්න බැරි වෙනවා. ඒක එකක්. දෙවෙනි එක තමයි දනොස් රාජ්‍යයක් වශයෙන් අපි ඒ මිනිස්සුන්ට ඒ අවස්ථාව දෙන්නේ නැති වෙන එක. තුන්වෙනි එක තමයි නව නිර්මාණය කරන මිනිස්සයා එකාතකින් අර ඔළුව ඉදිම්මෝගෙන අර නිර්මාණය සාර්ථක කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. ඒක හිර කළා තමන්ගාව හංග ගන්න. අනිවාර්යයෙන්. ඉතින් අපි දැන් ගොඩක් වෙලාවට උදාහරණයක් ගත්තොත් එහෙම දනොස් දැන් අපි කියමුකෝ අපි තේ හැන්දක් හැදුවා කියලා. මේ තේ හැන්ද මම හදනවා කියන්නකෝ. අපේ සිංහල මිනිසුන්ගේ පුරුද්ද තමයි මම මේක හදලා තිනවා කියලා තීන ලොකුම ගාන උපරිම ලාභ තියාගෙන ඕක දෙන්න හදනවා. ඊට වැඩිය අඩුවට අපිට පිටරටින් ගේන්න පුළුවන්. ඉතින් එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ වියදම අඩු කරගන්න ක්‍රමයක්. ඒ කියන්නේ ඒකට අවශ්‍ය වෙනවා තනියෙන් සියල්ල කරන්න නැතුව මේක දැන් උදාහරණයක් අපි හඳුන් කූරක් ගමු දන්නොත්. හඳුන් කූරක් ගත්තාම නව නිර්මාණයක් විදිහට අලුත් ඩිසයින් එකකට හඳුන් කූරක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඕක 6-7 දෙනෙක් එකතු වෙලා ඒ කියන්නේ ලී ටික වෙන එක්කෙනෙක් ඒ හඳුන් කූර කිමිකල් එක වෙන එක්කෙනෙක් හඳුන් කූර හදන්න තව එක්කෙනෙක් පෙට්ටිය හදන්න තව එක්කෙනෙක් මේ විදිහට එකතු වුණා නම් රටක් විදිහට රටක් දියුණු වෙනවා. අනිත් පැත්තෙන් වියදම අඩු වෙනවා. ඒ කියන්නේ ඔයා ලීම විතරක් නම් හදන්නේ දන්නොත් ඔයා ක්වොන්ටිටි එක වැඩිපුර හදනවා නම් ඒ කියන්නේ ප්‍රමාණය වැඩිපුර හදනවා නම් ඔයාට යන වියදම අඩුයි. එතකොට ඔයාට ඒක හරහා ලාභයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඔයා හිතන්න හොඳ නෑ කවදාවත් අරයා හඳුන් කූර හදලා මේ ගානට දෙන්න මිනිහට එන ලොකු ලාභයක් තියෙනවනේ කියලා. එහෙම නේ. තමන්ගේ බිස්නස් වලදී කරන්න ඕනේ සුළු ලාභේ ලොකු අලවිය. ඒක තමයි සාර්ථකත්වය. හැබැයි අපේ මිනිස්සු බලන්නේ අඩු අලවිය වැඩි ලාභය. නමුත් අවසානයේදී වෙන්නේ ව්‍යාපාර කඩන් වැටෙන එක. ඉතින් නව නිර්මාණ කරනකොට අපි හැමතිස්සෙම
හැම පැත්තක්ම වෙළඳපොලේ අවශ්‍යතාවය මොකද්ද? ඒක කොහොමද කරන්න ඕනේ සහ එකම මතක තියාගන්න ඕනේ දනුස්. අපි ජාත්‍යන්තරයට එක්ක හැප්පෙනවා නම් මේ නව නිර්මාණ පිටරටින් ආනයන නවත්තන්න ඕනේ. පිටරටින් ආනයන නවත්තලා ඉවල මේක කරනවා. ඒක හරියන වැඩක් නෙමෙයි. අපි පිටරටට මේක යවනවනම් පිටරටින් එන බඩුව මොකද්ද? ක්වොලිටිය මොකද්ද කියලා අපි දැනගෙන ඉන්නවා. මං කියන්නේ මේ රටින් බඩු ගේන්න කියන එක නෙමෙයි. නමුත් ඒ පිටරටින් එන ක්වොලිටි එක දැනගන්න නම් අර මනුස්සයා වෙළඳ පොළට ගිහිල්ලා පිටරට බඩුවක් අරගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්. එතකොට ඒක දෙවෙනි එක තමයි ඒ පිටරටින් එන බඩුවත් එක්ක හැප්පෙන තරංගකාරී මිලකට අපි වෙළඳ පොළට දාන්න පුළුවන්. ඒ කියන්නේ හඳුන් කූරු පැකට් එකක් අපි උදාහරණයකට ගත්තොත් ඉන්දියාවෙන් රුපියල් 100ට විකුණනවා නම් ඒ ක්වොලිටි එකම අපිට රුපියල් 50ට මෙහෙ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි අපි ජාත්‍යන්තරයට එක හැප්පෙන්න පුළුවන්. අපි මේ පිටරටෙන් එන බඩු ටික නවත්තලා ඉවලා මෙහෙ ආලවි කරන්න ගියොත් එහෙම ඒකෙන් වෙන්නේ අර ගන්න මනුස්සයට ලොකු වියදමක් යනවා. වගේම අරයා මගේ විතරයි බඩු තියෙන පිටරට බඩු නැහැ කිව්වම අධික ලාභයක් ගන්න උත්සාහ කරනවා. ඒ තුල දන්නේම නැතු මේ මනුස්සයාගේ ව්‍යාපාර කඩන් වැටෙන්න පුළුවන්. අපි එහෙම හිතන තාක්කල් අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින මට්ටමේම තමයි. අපි හැමදාම සංවර්ධනය. මං හිතන්නේ දානුස් මම පොඩි කාලේ ඉස්කෝලේ යන කාලෙත් සංවර්ධනය වෙන රටක් විදිහට තමයි මං ඉගෙන ගත්තේ. අපේ දරුවෝ ඉගෙන ගන්නෙත් සංවර්ධනය වෙන රටක් කියලා. දරුවන්ගේ දරුවොත් ඉගෙන ගනි සංවර්ධනය වෙන රටක් විදිහට මේක. අනිවාර්යයෙන්. ඒත් එක වෙද මහත්තයා අපේ අර කලින් මාතෘකාව පැත්තටම අපි හැරුණොත් එහෙම දැන් වෙද මහත්තයත් වෙදකමෙන් මම දන්නවා උපරිම තලයකට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි ওই ඉතිහාස කතාවල අපි අහලා තියෙනවා. අපේ මුතුන් මිත්තන්ව සතුව තිබුණා කියලා පැය 24ක් ඇතුළත මියගිය පුද්ගලයන්ට පවා පණ දෙන්න පුළුවන් විශිෂ්ට වෙදකමක්. අපි ඒකට උදාහරණ විදිහටත් අපි කතා බහ කරලා තියෙනවා. ඔය මහසෝනා ගැන වුණත් කොහොමද මේ ශල්‍ය කර්මය කරේ? කොහොමද මිනිස් සිරුරකට එහෙමනම් මේ පැය ගාණක් ඇතුළත සත්වයේගේ සිරුරක් හරි බද්ධ කරේ? ඒතකොට මේ තරම් ඇත්තටම දියුණු වෙදකමක් අපිට තිබ්බද? මේ තරම් දියුණු තාක්ෂණයක් අපි සතුව තිබ්බද? දානුස් ලෝකේ පැරණිම ශල්‍ය කර්මය කරන්නේ අපි. මේ ලිඛිත සාක්කිය ලිඛිත නොවනේවනේ දැන් අපි කියන්න පුළුවන් දැන් මහසෝන මේ කියන්නේ අපි කියමුකෝ මෙයාට මේ වලස් මූණක් ඒක අපි විශ්වාස කරන්නේ නැහැ කියලා හිතමුකෝ. ඒවා අපි ජනශ්‍රුති ආශ්‍රිතව තියෙන දේවල්. අපිට දෙයක් සිද්ධ වෙන තුරු අපි ඒ දේ විශ්වාස කරන්නේ නැහැ දානුස්. දැන් උදාහරණයක් විදිහට අපි සුරංගනා කතාවක් විදිහට අහපු කතාවක් තමයි විහාර මහදේව මුහුද ගොඩ ගැලුවා විහාර මහදේව මේව කරාම මුහුද බැස්ස ඒක ඒ හරහා තමයි දුර්ගම රජු බිහිවුනේ. මම ඇත්තටම අපි හිතුවත් එහෙම මුහුද ගොඩ ගලන්න පුළුවන් මේක මේ සුරංගනා කතාව විශ්වාස කරන්න බෑ කියන්න බැරිද? හැබැයි අවසානයේ අපි S2 කින්ම දකිනවා මුහුද ගොඩ ගන්නවා. විහාර මහදේවිලා ගොඩක් මුහුදට යනවා. ඉතින් ඒක ඇතුලේ දනුස් අපි දෙයක් නොදකින තාක්කල් අපි මේවා කරන්නේ නැහැ විශ්වාස කරන්නේ නැහැ. නමුත් අත්‍ය කතාව ඒ ඉතිහාසය ලියවිච්ච හැම කතාවක්ම ඇත්ත. සාක්කිය එතන. එතකොට ඒක ඇතුලේ ශල්‍ය කර්ම ගත්තාම අපිට බුද්ධදාස රජුරෝ තමයි පළවෙනි ශල්‍ය කර්මය මට මතක හිටියට කරන්නේ. මේ එතකොට එතුමා පළවෙනි ශල්‍ය කර්මය කරනකොට සුද්ධ හිතලවත් නැහැ. පළවෙනි ශල්‍යාගාරයේ තින්නේ මට මතක හැටියට අනුරාධපුරේ. එතකොට ඒ ශල්‍යාගාරය හැදෙනකොට ලෝකේ වෛද්‍ය විද්‍යාව ශල්‍ය කර්මයක් කරන්න ඉගෙනගෙනවත් නැහැ. හිතලවත් නැහැ. එතකොට ලෝකේ පළවෙනි ශල්‍ය කර්මය අපි නම් කරේ. බුද්ධදාස රජුරවන්ට ඒ කියන්නේ අපේ රජවරුන්ට අපේ වෛද්‍යවරුන්ට කොහෙන් හරි මේ ශාස්ත්‍රය ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඊටත් ඉතිහාසයේ තුල අපේ වෛද්‍ය වෘත්තිය තිබිලා තියෙනවා. ශල්‍ය වෛද්‍ය විද්‍යාව තිබිලා තියෙනවා. මැරිච්ච මිනිසුන්ට පණ දෙන කතාව දනුස් වලහගේ කතාව හරි. ඒ වගේම ඔබ අහලා ඇති සර්පෙක් දෂ්ට කරාම සමහරක් පෙට්ටි තියෙනවා. ඒ පෙට්ටි වලට දැම්මහම එම්බාම් කරන්නේ නැහැ. පණ ආපු මිනිසුන්ගේ කතා තියෙනවා. ඒ කියන්නේ තුරු කියලා විස නෑ දනුස් ලී වර්ගයක් තියෙනවා. විස අදින ලී තියෙනවා. ඒක හරහා පෙට්ටි ගොඩක් වෙලාවට සර්පය දෂ්ට කරාම සමහරක් වෙලාවට මැරුණාම ඒ ලී වලින් තමයි පෙට්ටි හදන්නේ. හදලා පෙට්ටියට තමයි දාන්නේ. එහෙම පනාපු අය ඉන්නවා. අර විෂ ටික ඔක්කොම සමහරක් විතර ටික දවස් ගානක් ඒ පෙට්ටිය ඇතුලේ වහලා තිනකොට උරා ගන්නවා. ඒ හරහා ඒ පනාපු අය ඉන්නවා. එතකොට සී මුර්ජා වීමක් කරා ඒක වෙන්නේ. ඒ කියන්නේ පණ ගිහිලා නෑ නමුත් බෙහෙත් කළා හොඳ කරගන්න බෑ. එතකොට ඊළඟට අපි සාමාන්‍යයෙන් මන්ත්‍ර ශාස්ත්‍රය තුල කරනවා දනුස් මැරිච්ච මිනිහක් මැරිලා පැය 48ක් ඇතුළත ඒ මිනිහ ගොඩ අරගෙන ඉවරලා ඒකට පිල්ලියක් බන්ධනය කරලා යවන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මල මිනිහ
මනුස්ස පානයක් ඒ කියන්නේ මලයක් එක්ක බන්ධනය කළා වැඩේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර ශරීරයට පණ දෙනවා කියලා හරි විදිහට කරොත් පිල්ලියකදී මැරිච්ච පූසෙක් බල්ලෙක් එහෙම අරගෙන ඒක පණ පිහිටවනවා. පණ පිහිටවල මැරිච්ච එකවට මලයක් එක්ක බන්ධනය කළා එයාව යවනවා. ඒකට පණ තියනවා. ඒ කියන්නේ උදාහරණයක් මම මැරිලා මගේ මිනිහ අරගෙන ඒකට පණ දෙනවා. ඒ විදිහට කරන්න පුළුවන් ශාස්ත්‍රයක් අපේ තියෙනවා. ඒ වගේම ඔබ කිව්වා වගේ මැරිච්ච මිනිස්සුන්ට පණ දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම ඌට කලින් දවසකත් කිව්වා දැන්. ඉතින් මිනිහෙක් මැරෙන එක නවත්තන්න පුළුවන් වගේම මැරිච්ච මිනිහට මේ ශාස්ත්‍රයට අනුව පණ දෙන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ මිනිය මැරුණාට පස්සේ කුණු වෙනවා. එතකොට අර පණ දීලා යම් කාලයක් ඇතුළත තමන්ගේ රාජකාරිය කරලා ආපහු මිනිහ කනත්තට ගෙන්නනවා. ගෙනියනෝනේ කෙලිම ඒ වැඩේ කරලා එයා එනවා කනත්තට. ඉතින් ඒ විදිහේ තියෙනවා. ඒ වගේම වෛද්‍ය විද්‍යාවෙන් ගත්තොත් එimhe හෙළවෙදකමට අනුව ධනුස් පුළුවන්කමක් තියෙනවා. මිනිස්සෙක්ව මැරිච්ච මිනිස්සෙක්ට පණ දෙන එක මම අනුමත කරන්න වැඩක් නෙමෙයි. නමුත් එහෙම මැරෙන්න මිනිස්සෙක් ආයුෂ තියෙනවා නම් පණ දෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. හැබැයි ආයුෂ තියෙන්න ඕනේ. ආයුෂ තියෙන්න ඕනේ දානස්. මොකද ආයුෂ සහ කර්මය කියන දෙකම තියෙනවා නම් තමයි මේ මිනිස්සයව ජීවත් කරවන්න ඕනේ. එහෙම නැත්නම් මම දකින දේ තමයි මේ මිනිස්සව ජීවත් කරන්න ඕනේ නැහැ. මොකද ආයුෂයි කර්මය ඉවර නම් ඒ පණ ඒ කියන්නේ ඔබ වුණත් මම වුණත් මේ ප්‍රාණය මේ ශරීරය අරන් තියෙන කුලියට ඔයත් රෙන්ට් එකක් ගෙවනවා මාත් රෙන්ට් එකක් ගෙවනවා. කවුරුත් හිතන්නේ නැහැ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඔයා මේ මායි ගෙවන රෙන්ට් එක තමයි කුලිය. මේ ඇඟ අරගෙන දැන් අපි අවුරුදු 120 නේ මිනිස්සුගේ ආයුෂ. මේ අවුරුදු 120කට අපි මේ ශරීරේ රෙන්ට් එකට අරන් තියෙනවා. ඒ රෙන්ට් එකට අපි ගයක් කුලියට ගත්තාම කුලිය ගෙවන්න ඕනේ. ඒ වගේ අපි මේකට කන්න දෙනවා. ඇඳුම් අරන් දෙනවා. නාවනවා. ගයක් ගත්තාම ගේ පිරිසිදු කරන්න ඕනේ. කුලියට ඉන්නකොට. එතකොට ගෙදරට අවශ්‍ය අනිත් දේවල්. ඒ වගේ අපි මේ ඔක්කොම පහසුකම් ටික දෙනවා. හැබැයි කුලියට ගත්ත කාලේ ඉවර වෙනකොට ඉවර වෙනවනේ. ඉවර වුණාට පස්සේ ගෙදර අයිති එක්කෙනා ඇවිල්ලා සැරින් සැරේ අපිට කියනවා ගේ ඕනේ. යතුරු දීලා යන්න වෙනවා. යන්න දෙනවා. අන්න ඒ වගේ අපි මැරෙනවා. අර ගේ ඕනේ කියන කාලේ තමයි ධනුස් අපිට ලෙඩ හැදෙන්න ගන්න. දැන් හරි. ඔයා මැසේජ් එක එනවා. මැසේජ් එක දෙනවා. ඒ අනුව මැරෙන්න ලෑස්ති වෙනවා අපි. එතකොට ආයුෂ ඉවර වෙලා හරි ප්‍රාණය ඉවර වෙලා අපි යනවා නම් ඒක යන්න දෙන්න ඕනේ ධනුස්. මොකද හේතුව එයාව තියාගන්න එකෙන් පළක් නැහැ. අමරණීය කරන්න පුළුවන් මේ ශාස්ත්‍රයෙන් නේද. හැබැයි ඒක වැඩක් නැහැ. මොකද කර්මයට අනුව ඒක කරපු හොඳ හෝ නරක අරගෙන ඊළඟ භවයට යා යුතුයි. අනිවාර්යෙන්. වෙද මහත්තයා එතන අපිට ලස්සන වචන දෙකක් ආවා අමරණීයයි කියන එක සහ නැවත ඉපදීම කියන එක. දැන් බොහෝ දෙනෙක් කතා කරනවා මේ මහා රාවණයන් අමරණීයයි කියලා. ඒත් එක්කම වෙද මහත්තයත් හරි ප්‍රසිද්ධ වුණා මේ දියසෙන් කුමාරයෙක් නැවත ඉපදෙනවා කියන එක. මේ දෙකේ ඇත්තම මොකක්ද සම්බන්ධය? දැන් දියසෙන් කුමාරයා කියන එක මේ වෙද්දි විහිළුවක් වෙලාද නැත්නම් දියසෙන් කුමාරවරු වැහි වැහැලාද? මේ වෙද්දි දියසෙන් කුමාරවරු පඳුරක් ගාන ඉපදිලාද? ඇත්ත කතාව මොකද්ද මේකේ? ධනුස් මානසික රෝගී තත්ත්වයක් තියෙනවා. අර සමහරක් මිනිසුන්ට ඇති වෙන මානසික රෝගී තත්ත්වයක් තියෙනවා. තමන්ගේ චරිතයට තවත් චරිත ආරෝපණය කරගන්න. මේක මානසික රෝගී තත්ත්වයක්. මම අහවලා. මම ගියාත් මෙයා වෙන්නේ නැති. වර්තමානයේ මෙහෙම ගන්නත් පුළුවන්. ඒකත් හරි. තව තියෙනවා මේ භවයේදීම ගුරුවරයෙක්ගේ චරිතයක් එයා ආරෝපණය කරගන්නවා. ඊට පස්සේ වැද්දෙක්ගේ චරිතයක් ආරෝපණය කරගන්නවා. ඔය විදිහට එක එක චරිත එයා ආරෝපණය කරගෙන ජීවත් වෙනවා. ඒක මානසික රෝගී තත්ත්වය. ඒ වගේම තවත් පුද්ගලයෝ ඉන්න ඔය චරිත ටික දැන් මේ භවයේ ජීවත් වෙන ප්‍රබල චරිත එක ඒක ආරෝපණය කරනවා. තවත් පුද්ගලයෝ ඉන්නවා පෙර භවයන් වල චරිත ආරෝපණය කරගන්න. එයා ගැන ඉතිහාස පොත් කියවනවා. එයා ගැන ඉතිහාස කතා කියවනවා. දැන් කියවලා පොත් ටික කියවුවාම පොර ගැන දන්නවා. ඒ කියන්නේ පුද්ගලයා ගැන දන්නවා. මෙයා තමයි මේ දැන් අපි කියමු දුටුගැමුණු රජුරෝ කියලා. දුටුගැමුණු රජුරන්ගේ ඉතිහාස කතා පොත් ටික ඔක්කොම කියවුවාම දුටුගැමුණු රජුරෝ ගැන එයා හොඳටම දන්නවා. හරිද? දැන් පොත්වල නොලියපුවා නෙමෙයි මං කියන්නේ පොත්වල ලියපු ඔක්කොම ටික. එතකොට එයා ඒ ගැන කතා දැන් කියනකොට අපි හිතනවා ඇත්තටම මෙයා දුටුගැමුණු රජුරෝ එන්නේ නැති මොකද ඔක්කොම ටික දන්නවනේ. ඇත්තටම පොත්වලින් හරි දුටුගැමුණු රජුරෝ නම් පොත්වල නැතිව කියන්න පුළුවන් ඉන්නේ. සාක්කි සහිතව. මම කියන්නේ අන්න එතන ධනුස් මං හැමදාම කියන එකක් තමයි මේ චරිත ඒගොල්ලෝ නම් ඉතිහාසයේ මොකද ධනුස් මම දන්න දේ තමයි මම අනුමාන කරන දේ තමයි යම් පුද්ගලයෙක්ගේ පෙර භවය
සාමාන්‍යයෙන් ඒ පුද්ගලයාට දැනගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ යහපත වෙනුවෙන් නෙමෙයි අනුන්ගේ යහපත වෙනුවෙන්. දැන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ අතීතේ දැක්කා, බැලුවා, කිව්වා. හැබැයි බුද්ධත්වයේ ලබන්න කලින් ওই ඉතිහාසය දැක්කේ නෑනේ. මම මෙයා වෙලා හිටියා, මම අරයා වෙලා හිටියා, අහවලා වෙලා හිටියා. බුද්ධත්වයට කලින් බුදුහාමුදුරන්ගේ කතාවල නෑනේ. බුද්ධත්වයේ ලැබුවට පස්සේ තමයි බුදු. හැබැයි බුදුහාමුදුරේ හැම කතාවම කියන්නේ බුදුහාමුදුරන්ට වාසියට ගන්නද අර ආපු මිනිසෙක් ගැන කියන්නද? ඒ කාගේ හරි වැරද්දක් හදන්න. කාගේ හරි හදන්න ඒ හදන ප්‍රශ්නේදී කොහෙන් හරි බුදුහාමුදුරුවෝ ගෑවිලා තිබ්බා. ඒ නිසායි අපි ජාතක කතා පොතක් හැදුනේ. අර මම මෙයා වෙලා හිටියා, අහවලා වෙලා, අසවලා මම එහෙම කතාවක් බුදුහාමුදුරුවෝ කියලා නෑ කොහෙවත්. බුදුහාමුදුරුවෝ කියලාට මේ මිනිස්සයාට මෙහෙම වෙලා තියෙන මෙන්න මේ දේ නිසා. මේ දේ වෙන්න මෙන්න මේ භවයේදී මෙන්න මෙහෙම එකක් වුණා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙර භවය බැලුවා ඒ මිනිස්සයව නිර්වාණයට ගෙනියන්න. නිවනට ගෙනියන්න ඕන නිසා නිවන් මාර්ග පාදලා දෙන්න ඕන නිසා ඒ මිනිස්සගේ පෙර භවය බැලුවා. අඟුලිමාල ඇඟිලි 99ක් කැපුවා. කතාවට කියන්නේ 99. ඊට වැඩිය ගොඩක් කැපුවානේ. බුදුහාමුදුරුවෝට ඌට කලින් ඇවිල්ලිවලා බේර ගන්න තිබ්බනේ. බුදුහාමුදුරුවෝ ආවේ නැහැ. හරි දවසේදී ආවේ. එතකොට එහෙම එන්න හේතුනේ අපි කියනවා නුවණින් දිවසින් එදා කාටද උදව් කරන්න ඕනේ කියන එක බලන්නේ මුකුත් නෙමෙයි දනුස්. කවුද අද නිවන් දකින්න ඉන්නේ? මේ සසර ඉවර කරගන්න මොකාටද පුළුවන් කියලා බැලුවේ. ඒ කර්ම ශක්තිය කාටද තියෙන්නේ? ඒ ශක්තියත් එක්ක එයා කවුද නිවන් දකින්නේ? එතකොට ඒ නිවන් දකින්න පුළුවන් මෙයා. එතකොට යන්න එතනට පෙර භවයේ බලනවා මේ මිනිස්සයාගේ පෙර භවයේ කරපු පින් ටික බලන්න එපා මෙයාව නිවන් දක්වන්න. එතකොට නිවන් දකින්න බැරි පොඩි අඩුව මොකද්ද කියලා බල්ලි වල බුදුහාමුදුරේ චූටි අඩුව පිරෙව්වේ. පාරේ පෙන්නුවේ. ටෝච් එක දුන්නේ. මෙන්න නිවන් නගින පාර මේක යන්න ගියහම මේ අර මාලිගාව හම්බ වෙනවා. ඒ මාලිගාවේ නවතින්න කියලා. ඉතින් අපි ටෝච් එක දුන්නාම ටෝච් එක අරගෙන වර්තමානයේ කරන්නේ වෙන දිහාවල් වල කැලවල් ASCII රින්ගනවා මාලිගාවට යන්න නැතුව. ඉතින් ඒ පෙර භවය දකින්න පුළුවන් එන්නේ දනුස් එයාට ඒ පෙර භවය දැනගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒක හැබැයි තමන් වෙනුවෙන් නෙවෙයි ලෝකයට යහපත වෙනුවෙන්. එහෙම නැත්නම් සාමාන්‍ය පෙර භවයේ දකින්නේ පොඩි ළමයි දැක්කත් දැන් එහෙමනම් දනුස් ඔයාටත් දැන් කියන්න පුළුවන් හිත දියුණු කරගත්තාම ඕක බලන්න පුළුවන්. හිත දියුණු කරාම පෙර භවයේ බල ඉන්න වෙන වැඩ නැද්ද? උවිත වැඩි කොච්චර දේවල් මේ සමාජයට කරන්න පුළුවන්ද දනුස්? ඔයා හිත දියුණු කරගෙන හරිද? ඔයාගේ දියුණුව හදා ගන්නවනේ. ඔයා මොකටද හිත දියුණු කරගෙන මගේ පෙර භවයේ මෙයා, මගේ පෙර භවයේ ආරයා. ඕක බල ඉන්න ඕනද? ඔයාගේ යහපත වෙනුවෙන් ඒක කරගන්න. අනාගත වෙනුවෙන් දෙයක් කරගන්න. අනාගතේ නිර්වාණයට ඕක පාවිච්චි කරන්නකෝ. ඒ කියන්නේ අපි කියමුකෝ ගියාත්මේ මම එල්ලුම් ගහට ගිය එකෙක් කියලා. ඉතින් මම මේ ආත්මේ මං ගියාත්මේ එල්ලුම් ගහට ගිය එක්කෙනා මෙයා මම මේ චරිත මොකටද අනුස් ඒ චරිතකයේ ඒ එල්ලුම් ගහට ගියේ හේතු හොයලා ඒකට කටයුතු කරන්න අපිට නිවන් දකින්න පුළුවන්. පව නැති කරගෙනනේ. පව් අඩු වෙන කර්මය අඩු වෙනවනේ. අපි බැඳීම්නේ අපේ අනාගතේ මේ අල්ලගෙන ඉන්නේ. මේ චක්‍රය හැදිලා තියෙන අපේ බැඳීම් එක්කනේ. අපිට බැඳීම් නැති වෙච්ච දවස නිවන දකිට හැකිනේ. ඉතින් අපි අරක අල්ලගෙන ඉවල අනිත් එක දනුස් ඔය ඔක්කොම පෙර භවයේ දකින්න අය මහා දාර්ශනිකයෝ ඔක්කොම ලෝකයේ තියෙන ඉතිහාස පොත්වල ඉන්න ප්‍රබල චරිත නෙමේද? ඒ මේ පොඩි චරිතයක් ඇවිල්ලා නැත්තේ. ඔක්කොම ලොකු චරිත. ඔක්කොම ලෝකේ කතා වෙන කියන්නේ පොර වෙන්න හදාගත්ත චරිත. නැත්තම් දනුස් එයාට කියන්න පුළුවන් මං ගියාත් මේ අහවලාගේ අහවල් ළමයා වෙලා හිටියා. හරි. දැන් ඒ පෙර භවයේ බලන එයා ඒ චරිත කියනවනේ. දනුස් මං කියනවා පුළුවන් නම් කලින් ආත්මේ චරිතය කියන්න. අච්චර අවුරුදු ගානක මේ කලින් චරිතයක් කියන්න පුළුවන්. ඒක මැරුණාට පස්සේ ඊට කලින් දැන් ඉපදිලා ඉන්නවා. ඊට කලින් ආත්මෙත් බලන්න පුළුවන්. අවුරුදු 100,000 ගානක චරිත කියන්නේ. රාවණලා කී දෙනෙක් ඉන්නවද දනුස්? සුපර්ණිකාලා ඇතුළු රජ පෙළපතම දුටු ගැමුණු පණ්ඩුකාවේ ඔක්කොම ඉන්නවනේ. මේ චරිත ඔක්කොමලා අච්චර හද්ද දොටේනේ ඕගොල්ලෝ. මේ ඊයේ පෙරේද ඉපදිච්ච චරිතයක් කියමුකෝ අපි බලන්න පුළුවන් නම්. සාක්ෂි සහිතව අපිට හොයන්නත් පුළුවන්. ගිහිල්ලා. මෙහෙම හිටියද මෙහෙම ඇත්ත අන්න ඒ මනුස්සයා ඇත්ත කියනවද බොරු කියනවද කියලා අපිට හොයාගත හැකියි.
ඇයි අච්චර දුර ඒවා කියන්නේ? ඔය කියන ඔක්කොමලගේ පොත්වල තියෙන චරිත කතා මිසක් මේ පොතෙන් පිට පරිබාහිර මොන හරි කියන්නකෝ. දැන් අපි උදාහරණයක් ගමු. මම රාවණා නම් මම රාවණා නෙමෙයි. මම රාවණා නම් මගේ මේවැක තිබ්බ තැන මං දැනගන්න එපා. ඈ? එතකොට මගේ මොකක් හරි තියෙන තැන් ටික දැන් ඔප්පු කරන්න පුළුවන් නේද? මෙච්චර මේක මිත්‍යාවක් කියන එළියට පෙන්නන්න වෙලාවේ එළියට ඇවිල්ලා පුළුවන් නේ ධනුස්. දැන් රාවණගේ අක්කලා නංගිලා මාමලා ආච්චිලා සීයලා ඔක්කොම ටික ඉන්නවනේ. මේ කට්ටියම එක්කහුව වෙලා මගේ මේක මෙතන තියලා තිබ්බේ. මේක මෙතන තියලා මෙන්න මෙතන නිදන් වැළලුවේ නැත්තේ නෑනේ රාවණත් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් 4 කොනේම සුවිශේෂ දේවල් 4ක් තැම්පත් කරා. ඉතින් ඕක දන්නේ නැත්තේ නෑනේ ඔක්කොම හත්මුතු පරම්පරාවම. ඒ කාලේ හිටපු වැසියෙක් වුණත් දන්න අතවැසියෙක් වුණත් දන්නවනේ. අපි දන්නේ නැත්තේ නෑනේ ධනුස් මෙහි චෛත්‍යයක් හැදුවා කියන්නේ. අපේ අදාළ වර්තමාන ජනාධිපතිතුමා හරි හිටපු ජනාධිපති කෙනෙක් හරි අපේ ජීවත් වෙන කාලේ මොකක් හරි හදුණා අපි ඒක දන්නවනේ. රටට හොරෙන් ඕක හදලා නෑනේ. රටම දන්නවනේ. ඉතින් එතකොට ඔය තියෙන දේවල් පොඩක් ගමුකෝ. අපිට ඉතිහාසය ඔප්පු කරන්න පුළුවන් නේ ලෝකයේ ඉස්සරහා. අයියා අක්කා නංගි මාමා ආච්චි සීයා කී ඉන්නේ නැතුව. ධනුස් මෙහෙම හිතන්නකෝ. ඔයාට ඔයාගේ පරම්පරාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙහෙම හිතමු. ඔයාට කියනවා ඔයාගේ තාත්තා මෙයා නෙමෙයි. නැත්තම් තාත්තා කෙනෙක් නැහැ කියලා කියනවා. තාත්තා කියලා කෙනෙක් හිටියේ නැහැ කියනවා. ඔයාට තාත්තා හිටියා කියලා ඔප්පු කරන්න බැරිද? ඔයාට ඕන තරම් සාක්ෂි තියෙනවා. ඔයා දන්නේ නැද්ද ඔයාගේ ගෙදර තිබ්බ සාක්ෂි මොනවද කියලා? ඉතිහාසය ඔච්චර හොඳට දන්නවනම් මම මෙයා කියන්නත් පුළුවන් නම් අපි ඉතිහාසයේ ගොඩ ගමුකෝ අප්පා. ඔය ඕකම නෙවෙයිද වර්තමානයේ රාවණා කියන නම විහිළුවක් වෙලා තියෙන්නේ. ඉතින් විහිළුවක් වෙන එක සාධාරණයි නේ ධනුස්. දැන් මමත් මේ කරන්නේ ඒකමනේ. මේකත් මේ විහිළුවක් කරන එකනේ කරන්නේ රාවණා නම ආපහු. බනින්න පුළුවන් මට. බනින්න ඕන්තර. හැබැයි ඇත්ත හිතන්න. දැන් ධනුස් මම කියනවා මම රාවණා කියලා. හිතමුකෝ. නැත්තම් මම කියනවා ආරයා කියලා. මං ඔප්පු කරන්න එපා. ඔප්පු කරන්නේ නැතුව ලෝකෙ දියුණුවයි කියනවා. හරි ඔය මිනිස්සුම ඇවිල්ලා ඔය දියුණුවයි කියාගන්න මිනිස්සුම අපි දැන් හිතමුකෝ අපි කියනවා යන්ත්‍ර තියෙනවා මේවා මේවා බොරු කියනවනේ. මං ඔප්පු කරනවා. දැන් මේ ශාස්ත්‍රය නැත්ත කියලා මං ඔප්පු කරලා තියෙනවා ඔප්පු කරන්නත් පුළුවන්. හරි. හැබැයි ඒක මට ඕන වෙලාවට මිසක් ඒගොල්ලන්ට ඕන වෙලාවක් නෙවෙයි. දැන් ඕකම කියන්න පුළුවන් ඒගොල්ලෝ අපිට ඕන වෙලාවට අපි මෙයා කියලා ඔප්පු කරන්නේ ඔයාට ඕන වෙලාවට නෙමෙයි කියන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ශාස්ත්‍රයක් ගැන. එයා කියන්නේ චරිතයක් ගැන. එතකොට ඒ චරිතය මේ වෙලාවේ ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. මේ අර යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද? එහෙනම් මේ වෙලාවේ ලෝකෙම කියනවනම් රාවණා කියලා එකෙක් හිටියේ නැහැ කියලා. දැන් කියයි එකෙක් කිව්වා කියලා වෙලා. මං කියන්නේ රාවණා රජුරෝ ගැනවත් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැනවත් නෙමෙයි. මම මේ කතා කරන්නේ මිනිස්සු කියන රාවණා. එහෙම එකෙක් කියලා කියන්නේ ඒක නිසා. පුද්ගලයා නෙමෙයි නම. හරි. නම දාගන්න පුළුවන් නේ ධනුස්. හරි. ඒක නිසා ඒ පුද්ගලයා ඒ නම කියන එක එහෙම කෙනෙක් හිටියේ නෑ කියලා කියනවනම් අපහාසයට පත් කරනවා නම් නින්දාවට පත් කරනවා නම් ඒ ඉතිහාසය මෙතනින් වල දාලා කපලා දාන්න යනවා නම් ලාංකීය ඉතිහාසය හොයන දෙපාර්තමේන්තුවම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවම ඒක කරන්න හදනවා නම් මේ වෙලාවේ ඒ සුපිරි චරිත ටික එළියට ඇවිල්ලා ඉතිහාසය ඔප්පු කරන්නේ නැතුව ඔය ටික ඔක්කොම වෙලා රාවණා කෙනෙක් නෑ කියලා වෙලා ඒක වහලා ලොක් කරලා අගුල දාලා වල දාලා පස් දැම්මට පස්සේ 7 දවසේ දානේ 3 මාසේ දානේ දුන්නට පස්සේ ඇවිල්ලා මොනව කරන්නද? ඉතින් ඔය චරිත ටික ඔක්කොම ධනුස් එළියට එන්න ඕන වෙලාව මේ වෙලාවයි. චරිත තියෙනවනේ. එන්න දෙයක් නැහැ. ඉතින් ඒ චරිත ටිකට පුළුවන් වෙන්න ඕනේ. ධනුස් මම එයා කියලා කියන්නත් පුළුවන් නම් හරිද? මමයි මේ චරිතේ මේවා කරේ මං කියලා කියන්නත් පුළුවන් නම්. ඉතින් මගේ කාලේ කරපු සාක්කි ඔප්පු කරන්න බැරි වෙන්න බෑනේ. ඉතින් අපි නෑ ඒ සාක්කි නෑ කියන්නත් පුළුවන්. එහෙනම් ඉතින් සාක්කි නැත්තම් කියන පුද්ගලයා පුළුවන්. මොකද මම දෙයක් වල දැම්මා නම් ඒ වල දාපු තැන මම දැනගන්න එපා. අනිත් ඔක්කොම මතක නම් ඒක අමතක වෙන්න විදියක් නෑ. අන්න හරි ධනුස්. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම කියන්නේ මේ චරිතය විශිෂ්ට චරිතයක්. මේ චරිතය දසිස් රාවණා විදියට ගන්නේ ඥානයන් 10කින් හෙබි පුද්ගලයෙක්. මේ පුද්ගලයා ලෝකෙටම තර්ජනක් වෙච්ච චරිතයක්.
ඒ තර්ජනයක් උනේ එයාගේ මේවා එක හින්දා නෙමෙයි. එයාගේ දක්ෂකම සහ ඥානයත් එක්ක. එතකොට ඒ හැකියාවත් එක්ක ලෝකෙම කන පිට හැරුණා. ලෝකෙම බය වුණා මෙයාව තර්ජනයක් වෙයි කියලා. ඉතින් එච්චර දක්ෂේ එහෙම දක්ෂ චරිතයක් වර්තමානයට ආවා. එතකොට එහෙම දක්ෂ චරිතයක් තමයි අනාගත ඉපදෙන දියසෙනු. මම මේ අහන්නේ ඊළඟ ප්‍රශ්නේ. හරි. ඉතින් මේ දෙක බැඳිලා තියෙනවා දානස්. ඒ කියන්නේ මේ දියසෙනුත් රාවණත් අතරත් මේ චරිත ඉපදුනා. ඔව්. ඒක විශ්වීය ශක්තිය. අදාළ පුද්ගලයාත් එක්ක සම්බන්ධ වෙන චරිතය. ශක්තියක්. ඉතින් මේක අපි හරි විදිහට ගලප ගන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ උපන් ගෙයිම අර අනගාരിക ධර්මපාලතුමා කිව්වා මං හැමදාම කියනවා. උඹලා උපන් ගෙයිම දියසෙන්ව මරා ගනීවි කියලා. ඉපදෙන්න ඉන්න දියසෙන්ලා උඹලා උපන් ගෙයිම මරා ගන්නවා කියලා. ඉතින් ධනුස් මේ චරිත ආරෝපණය කරගන්න අයත් වර්තමානයේ අර මං කිව්ව මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයත් එකතු වෙලා අපේ රටේ ඉතිහාසය දැනුවත් හෝ නොදැනුවත් සුළු ලාභයකට එහෙමත් නැත්නම් සුළු වාසියකට විනාශ කරමින් පවතිනවා. එයාට පළකුත් නැහැ, ලෝකෙට පළකුත් නැහැ. ඔච්චර ඒ දක්ෂකම් තියෙනවා නම්, ඔච්චර හැකියාවන් තියෙනවා නම් ඒ තාක්ෂණය හරි අනාගතයේ ඔක්කොම දකිනවා නම් ඒ චරිතෙත් පුළුවන් නම් පෙර භවයේ කියන්න පුළුවන් කියන එක නේද අනුස? පෙර භවයේ ඔච්චර කියන්න පුළුවන්. ඒ භවයේ තාක්ෂණය ගේන්නකෝ අප්පා මෙතනට. ගෙනල්ලා මේ රට සුරපුරයක් කරමුකෝ. කරන්න ඕන රාජ්‍ය නායකයෝ හොඳ වැඩක් දානොස්. ඔය කියන චරිත ටික ගේන්න ඕනේ. ගෙනල්ලා ඉවල ඒගොල්ලොන්ගේ කාලේ නව නිපැයුම් කරපුවා තියෙනවා. ඔක්කොම එළියට ගන්න ඕනේ. හැබැයි හරි විදිහට කරන්න. කරන්න බැරි නම් හිස ගසා දාන්න ඕනේ. දඩුවමත් ඒ විදිහටම දෙන්න ඕනේ. දුන්නොත් අර ඉස්සර රජ කාලේ දුන්නන දහසින් බැඳි පියල්. ඒ වගේ මේ මිනිස්සයාට දහසින් බැඳි පියල් දීලා පොරක් කරලා චරිතයක් කරලා පැත්තකින් තියන්න ඕනේ. කරන්න බැරි නම් ඉතින් දඩුවමත් දීලා ඉවරයක් කරන්න ඕනේ සමාජ විනාශ කරන එක නවත්තන්න. අනිවාර්යයෙන්. දැන් ඇත්තට මේ විදිහ වෙද මහත්තයා ප්‍රශ්න කළා නැද්ද මේ හරි දියසෙන් කුමාරයව තෝරගන්න? මට දියසෙන් කෙනෙක් තෝරන්න ඕනේ නැහැ නේ දනුස්. මට එහෙම අමාරුවක් නැහැ. මං විශ්වයෙන් මට ආපු පණවිඩයක් එක්ක මෙන්න මේ චරිතය මේ එනවා කියන එක මං අනාගත වැකි කියන මිනිස්සෙක්නේ. අනාවැකි කියන මිනිස්සෙක්. එතකොට දැන් මම ජ්‍යොතිෂ වේදිකෙක් විතරක් නෙමෙයි දනුස්. එතකොට ශාස්ත්‍රයන් බොහොමයක් ඉගෙන ගත්ත මිනිස්සෙක්. අංගම් වල ඉඳලා බොහෝ දේවල් ඉගෙන ගන්නවා. හෙළ වෙදකමේ ඉඳලා බොහෝ දේවල්. මේක පාරම්පරිකව ආපු දේවල්. හරිද? එතකොට මේ ශාස්ත්‍රයන් ඉගෙන ගත්තා කියලා දනුස් මට දියසෙන් වෙන්න අවස්ථාවක් අද වෙනකල් ලැබිලා නැහැ හිතිලත් නැහැ. හරි? මොකද හේතුව මට මානසික රෝගී තත්ත්වයක් නැහැ. මම අදත් වික්‍රමාරච්චේද මට හෙටත් වික්‍රමාරච්චේද මහත්තයා. මම කවදා හරි මැරිලා යනකොට මේ රටේ එතනින් පස්සෙත් වික්‍රමාරච්චේද මහත්තයා කියන නම රැඳෙන්න ඕනේ. රැව් දෙන්න ඕනේ. එච්චරයි. මොකද ඊළඟ ආත්මේ මං ඉපදේ මිනිහෙක් වෙලා සමහරක් වෙලාවට. නැත්නම් මොකක් හරි චරිතයක් වෙලා ඉපදෙන්නේ. කවදා හරි මං ආත්මයක මිනිහෙක් වෙලා ඉපදෙනවනේ. එදාට මට කියන්න පුළුවන්කම ලැබෙන වික්‍රමාරච්චේද මහත්තයා කියලා පොරක් ඉඳලා තියෙනවා. ඒ පොර මේ රටට ගොඩක් සේවයක් කළා තියෙනවා. අපි අන්න ඒකටයි අපි ජීවත් වෙන්න ඕනේ දනුස්. අපි හැමදාම මැරෙනකොට මේ මහ පොළොවට අපි පස් වෙලා යනවා. ඒ පස් වෙලා යනකොට අපේ මං කියවනේ මේ ශරීරේ කුලියටනේ අරන් තියෙන්නේ. මේ කුලියට ගත්ත ශරීරේ පස් වෙලා යනවා. හැබැයි නම පස් වෙන්නේ නැහැ. හැදිච්ච නම කල්පකාලාන්තරයක්. රාවණා ගැන ඔබ අදත් කතා කරනවා. එහෙනම් රාවණාගේ ශරීරය පස් වුණාට නම පස් වෙලා නැහැ. අන්න ඒකයි මිනිස්සෙක් විදියට මේ ලෝකේ බිහිවීමේ පරම පවිත්‍ර යුතුයකම විය යුත්තේ. චරිතයක් වෙන්න ඕනේ අන්න එහෙමයි. ඉතින් මිනිස්සෙක් මැරිලා ගියාම අපි දනුස් ඉපදෙනකොට සත පහ අමු හෙළුවෙන් ඉපදෙන්නේ. ඇඳුමක් මුකුත් නැතුව ඉපදෙන්නේ. අපි මැරෙනකොටත් අමු හෙළුවෙන් තමයි මැරෙන්නේ. ඇයි? මේ වැකේ ඔක්කොම ඇඳුම් ටික අයින් කරලා තමයි අපි එම්බාම් කරන්නේ. හරි? ඒකට ඔය දෙක අතර අපි ඒ කියන්නේ ඕක ඇතුලේ තියෙන්නේ දනුස් වෙන කතන්දරයක්. දැන් මිනිස්සුන්ට කියන්න පුළුවන් ඇඳුම් නැතුව මේ නෑ. ඒක ඇතුලේ තියෙන්නේ අපි මුකුත්ම නැතුව ඉපදිලා තියෙන්නේ. මැරෙනකොටත් අපිට මුකුත්ම නෑ. හැබැයි
අපි මැරෙනකොට මුකුත්ම නැතුව ඉපදුනා. ඉපදෙනකොට මුකුත් නැතුව ඉපදුනාට මැරෙනකොට මුකුත් නැතුව ඉපදෙනවා නම් අපි දුර්වලයෝ. අපි අසාර්ථකයෝ. අපි කාලකන්ණි. අපි මැරෙනකොට අපිට අපිම කියලා දෙයක් හදාගෙන තියෙනවා. ඒක නමක් අනිවාර්යයෙන්ම නමක් වෙන්න ඕනේ. චරිතයක් වෙන්න ඕනේ. ආර්ථික වශයෙන් ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම ලෝකෙට වැඩක් කරපු මිනිහෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව මැරෙනවා නම් අපි ඉපදිච්ච එක මේ මහ පොළොවට බරක්. අනිවාර්යයෙන්. ඉතින් ධනුස් DSNල අනන්ත අප්‍රමාණව මා ගාවට එනවා. මට DSNල ගොඩක් කියන එක තමයි ඒගොල්ලෝගේ DSN කරන්න කියලා. මම අහන ප්‍රශ්නේ අදත් අහනවා හෙටත් අහනවා අනිද්දාටත් අහනවා. එයාලා DSN නම් මම මොකටද එයාව DSN කරන්නේ? ඒ මහ ලොකුවට කියන ආධ්‍යාත්මික නායකයා එයා නම් ආධ්‍යාත්මික බලය කියන්නේ මහා ලොකු බලයක් දනවා. ඒක මේක කියලා මට කියන්න පුළුවන්. ඒව මම පස්සේ දවසක කියන්නම්. ඒකට ඒ ආධ්‍යාත්මික ශක්තිය තියෙන මිනිස්සයාට මේ විශ්වය පාර පෙන්නනවා ඉබේම යන්න ඕන තැනට. එතකොට ඒ ආධ්‍යාත්මික බලය තියෙන පුද්ගලයාව මරන්න දෙවියන්ට ඕන දවසට මේ මිනිස්සයා මැරෙනවා මිසක් මේ මහ පොළොවේ ඉන්න මිනිස්සුන්ට එයාව මරන්න බෑ. දැන් ওই ගොඩක් අය කියන්නේ මට මරණ සාධ්‍යතාවක් තියෙනවා කියලා. ධනුස් විශ්වය විසින් වෙනම ආරක්ෂක වළල්ලක් දාලා තිනවා එයාව ආරක්ෂා කරන්න. එතකොට ඒක ඇතුලේ එයාව මරන්න සක්කරයට විතරයි පුළුවන්. අපි කියන්නේ කතාවට සක්කරයටවත් බෑ කියලා. ඇත්තටම ඒක ඇතුලේ දෙවියන් විසින් තමයි ඇත්තම කතාව කිව්වොත් හරි DSNගේ හඳහනේ මරණ දවසක් නෑ. අමරණීයයි. මරණ දවසක් නෑ. ඒ හඳහනේ බලුවත් මිනිස්සෙක් ලියන වචනේ තමයි දෙවියන්ට කැමති දවසක මොහු මියයි කියලා. එතකොට වෙද මහත්තයා දැන් කවුරු හරි කෙනෙක් මේ හඳහන බැලුවොත් ඒ කියන්නේ ඒ තරම් ප්‍රබල පුද්ගලයෙක්. ධනුස් ඒ පුද්ගලයාගේ හඳහනේ කවදාවත් මරණ දවසක් කියන්න බෑ. ඒකට දෙවියන් දැන් ඔය හඳහන හරි විදියට බැලුවොත් ඒ හඳහනේ ලියන දේ තමයි දෙවියන් විසින් තීරණය කරන දවසකදී මේ පුද්ගලයා මියයි කියලා. ඒක අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දෙවියන්ට මේ එයා ඉඳලා ඇති කියලා හිතුනොත් දෙවියන්ගේ ආරාධනාවක් කරන්න පුළුවන්. දෙවියන් විසින් ආරාධනා කරන්න පුළුවන් දැන් මැරෙන්න කියලා. දැන් එන්න කියලා. එතකොට එයා තීරණය කරනවා මැරෙනවද? හරියට දැන් බුදුහාමුදුරන්ට සමාන කරන්න එපා මේක. මාරයා විසින් බුදුරජාණන් වහන්සේට තුන් පාරක් මට මතක හැටියට ආරාධනා කරනවා දැන් ඇති කියලා. නිවන් දකින්න කියලා. පිරිනිවන් පාන්න කියලා. ඉතින් ඊට පස්සේ ආනන්දගෙන් හාමුදුරුවන්ගෙන් අහනවා යන්නද? ආනන්ද හාමුදුරුවෝ දැන් ඇති යන්න කියලා. මාරයා ආවේශ වෙලා කිව්වා කියනවා. ඉතින් ඒ වගේ DSNුත් ලෝකෙට ඕන දවසක මිනිස්සු DSNව බාර ගන්න සූදානම් දවසට මේ මහ පොළොවට ඒවි. දැන් කියන්න එපා මහ පොළොවේ ඉන්නවා. දැන්ටත් DSN ඉන්නවා. හැබැයි DSNට කවදාවත් DSN වෙන්න උවමනාවක් නෑ. ඇයි? මිනිස්සුන්ට DSN ඕනේ නැත්තම් DSN බලෙන් මිනිස්සුන්ට DSN දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. මං හිතන්නේ ඒ මාතෘකාව කතා කරනවා නම් තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි අපිට වෙද මහත්තයා කාලය හරස් වෙනවා. මං හිතන්නේ අපි බොහෝ වෙලාවක් කතා කරා මේ වෙලාව ඇතුළතදී ඔබේ ජීවිතේට ගත යුතු දේවල් බොහෝ දේවල් තියෙනවා. මේ මුළු සාකච්ඡාවම අහන්න. ඇහුවට පස්සේ ඔබට තේරෙයි අවසානයේ අපි නවතිනවා මෙතනින්. හැබැයි ඔබට බලාපොරොත්තුවක් දෙනවා. මතු සම්බන්ධයි මේ සාකච්ඡාව මෙතනින් එහාට. එහෙමනම් අපි අද කොහෙවත් තැනක එලි නොකරපු දෙයක් හෙලි කරා. DSN කවද්ද මේ යන්නේ? DSN ගේ හඳහනේ මොන වගේ දෙයක්ද තියෙන්නේ? මේ පුංචි කාරණා දෙකක් විතරයි. මෙතනින් එහාට මේ විෂය කොයිතරම් ගැඹුරුද? මේවා ඇතුලේ හැංගිච්ච තොරතුරු තව කොච්චර තියෙනවද? ඒවා වෙද මහත්තයා ගාව තියෙනවා. ඒ තොරතුරු එකින් එක ධනුෂ් බ්ලොග්ස් හරහා ඔබ ඒ තරම් වෙන බලාපොරොත්තුව දීලා දැනට අපි සමුගන්නවා. සමුගන්න කලින් ඔබට කියනවා ඔබට ගැටලු තියෙනවා නම් ඔබේ යෝජනා චෝදනා. හැබැයි මේ චෝදනා එල්ල කරන්න පුළුවන් මේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න. බලලා මෙහි කිසියම් හෝ දෙයක් අපි වැරද්දක් ප්‍රකාශ කරලා තියෙනවා නම් සමාජයට වැරද්දක් තියෙනවා නම් ඔබේ ජීවිතේට වැරද්දක් තියෙනවා නම් ඒ දේ විවේචනය කරන්න හරි වැදගත් විදිහට. එහෙම තියෙන අදහස් ඔබ මේ කමෙන්ට්ස් වල දාන්න. අපි දේවලුත් ඒ තොරතුරුත් ඒ ගැටලුත් ඒ ප්‍රශ්නත් අරගෙන වෙද මහත්තයත් එක්ක ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වෙද මහත්තයා මේක මතු සම්බන්ධයි අපි මෙතනින් સમાપ્ત කරන වෙලාවේ මේ නැවතීමේ තිත දැන්ට අපි තියෙන වෙලාවේ වෙද මහත්තයා අවසාන වශයෙන් සමාජයේ දෙන්න තියෙන පණිවිඩය. ධනුස්
ඔබ කිව්වා මේකට කමෙන්ට් කරන්න කියලා. වැදගත් එක. මමත් කියනවා බනින්න හොඳටම. හැබැයි ඔබ හරි විදිහට පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙන තැනක වෙනකල් බලලා ඒක ඇතුලේ බනින්න. ධනුස් මම අනාරකයකුත් කියන්න. මේකට වැඩිපුරම බනිනවා. හැබැයි බනින්නේ අර චරිතාරෝපණය කරගත්ත බොහෝ පුද්ගලයෙක් සහ ඒගොල්ලොන්ගේ කට්ටිය. ඉතින් මම ආසයි ඒගොල්ලොන්ගේ කට්ටිය වගේම ඒ චරිතාරෝපණය කරගත්ත කට්ටියත් බනිනවට. හේතුව මං කිව්ව දේ අපි දෙන්න මේ කරපු දේ ඒගොල්ලන්ට රිදුනොත් විතරයි ඒගොල්ලෝ බනින්නේ. රිදුන් නැත්තම් මොකටද බනින්නේ? ඉතින් වදින තැනට වදින්න අපි කතා කළා නම් අපිට බැනුම් අහන්න සිද්ධ වෙනවා. සිංහලයට වැඩක් කරනවා නම් බැනුම් අහන්න පුරුදුලා වැඩ කරන්න ඕන. එහෙම නැත්තම් වැඩ කරන්න අමාරුයි. එහෙනම් ධනුස් ඔබට වගේම ධනුස් වීලොග් එකේ බලන සියලු දෙනාටම එකතු වෙලා ඉන්න සියලු දෙනාටම කතරගම දේහඳුන්ගේ කඩෝ දේහඳුන් පිට අසුරාදේ කරන්නා වූ කටයුතු සියල්ලම සර්වපකාරම සාර්ථක වෙන නවග්‍රහ ඵලයේ රාෂ්ට්‍ර කපල නැතු වෙලා දියුණුව සතුට සමාදාන වගේම පවුලේ සමගිය සාර්ථකත්වය උදා වෙන්නා වූ සුවබර කාලයක් වර්මේ කාලේ පත්වයට ප්‍රාර්ථනා කරනවා. අයබෝන්. අයබෝන්.